right අකණ්ඩව ඔබ මේ පාඩම් මාලාවට logic gate නැත්නම් boolean පාඩම් මාලාවට සම්බන්ධ වුණොත් අවසන් වෙනකන් ඔබට මේ පාඩම ගේමක් නෑ කියලා තමයි කියන්න තියෙන්නේ. දැන් ඒ ගැන කිසි සැකයක් තියාගන්න එපා. හරි? එහෙනම් සඳ දවස අපි 4 වෙනි පාඩම පටන් ගන්නවා. තර්කන ద్వාර අපි boolean කියලා මේ පාඩමට කියනවා කෙටියෙන් කියනවා logic gates කියලා කියනවා logic gate පාඩම කියලා කියනවා පරිපත සම්බන්ධව කටයුතු කරන්න තියෙන්නේ. හරි ඉලෙක්ට්‍රෝනික පරිපත සම්බන්ධව පුංචි කතා කිරීමක් මේ යන්නේ. මේ පාඩම අපි ඉගෙන ගන්න හේතුව තමයි අපි 3 වෙනි පාඩම ඉගෙන ගත්තා පරිගණකයේ දත්ත නිරූපණය වන ආකාරය පරිගණකයක් තුල සකසනයක් තුල නැත්නම් පරිගණක විද්‍යාවේ යම් යම් පාඩම් තුලදී යම් යම් කොටස් තුලදී සංඛ්‍යා පද්ධති කොහොමද භාවිතා කරන්නේ මේවා පරිවර්තනය වෙලා ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා තමයි අපි ඒ ගැන අවබෝධ කරගන්න අපි ඔය සංඛ්‍යා පද්ධති පාඩම් හතර ඉගෙන ගන්න. කේත ක්‍රම ටිකත් ඉගෙන ගන්න. දත්ත නියෝජනය වෙන අපි දෙන දත්ත පරිගණකයේ පිළිගන්නේ කොහොමද? එයා ඒ විදිහටම ගන්නවා. අපි දෙන එක ඒ විදිහටම එයා විශ්වාස කරලා ගන්නවද? නෑ. එයා පොඩි පරිවර්තනයක් කරගෙන කොහොමද එයා ගන්නෙ? එයා ඊට පස්සේ අරන් ඇතුලේ එයාගේ කාර්ය කරගන්නේ කොහොමද කියලා තමයි අපි කතා කරේ 3 වෙනි පාඩම් මාලාවේ. හරි මේ 4 වෙනි පාඩම වෙන්නේ ඒකත් පරිගණකයේ සකසනයක් ඇතුලේ. මධ්‍ය සැකසුම් ඒකකයේ නිර්මාණය ඔබ පිළිගන්නවද පුතේ? මධ්‍ය සැකසුම් ඒකකය සෑදිලා තියෙන්නේ පුතේ තර්කන ద్వාර දහස් ගාණක් එකතු වෙලා. ඔය වර්ග සෙන්ටිමීටර් වර්ග අඟල් දෙකක් විතර වල පුංචි සකසනය පරිපතය. සකසනේ දැකලා දෙනවා මයික්‍රෝ ප්‍රොසෙසර් එකේ. ඔකට දැන් ප්‍රශ්නයක් මතුවෙන්න ඕනේ කොහොමද සර් ඔය දහස් ගාණක් තර්කන ద్వාර කොහොමද ඇතුළත් කරලා තියෙන්නේ? නම මයික්‍රෝනේ. මයික්‍රෝ කියන්නේ ශුද්ධ කියලා කුඩා කියන්නේ. එන්න මේ උපකරණ කුඩා වෙනකොට ඔය තර්කන ద్వාර ස්තර විදියට ලේයර් එකක් විදියට print වෙලා මුද්‍රණය වෙලා ඒ මධ්‍ය සැකසුම් මේකකයේ පරිපත විදියට ස්තර කීපයක් විදියට පැක් වෙලා තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. එනම් පරිගණකයේ සකසනය නම් පරිගණකයේ කිව්වොත් එහෙම මධ්‍ය සැකසුම් මේකකයේ සියලුම ක්‍රියාකාරීත්වයන් සියලුම ක්‍රියාවලින් වෙන්නේ තර්කානුකූලව. අංක ගණිතමය හා තාර්කික ඒකකය කියලා කිව්වනේ. ඒ තර්කානුකූලව සිදු වෙනකොට මේ තර්කානුකූල භාවය ක්‍රියාත්මක කරන්නේ මෙන්න මේ පරිපත වලින්. මෙන්න මේ තර්කන ద్వාර වලින් තමයි. හරි තර්කන ద్వාර වලින් අපි යමු ඉස්සර තර්කන ద్వාර මාතෘකාවේදී අපි තව වැඩි විස්තර කතා කරමු. හරි අපි කතා කරන්න තියෙනවා ඊට කලින් පොඩි විශේෂ දෙයක් අපිට කතා කරන්න තියෙනවා බූලිය සම්බන්ධව. හරි අපි එහෙනම් දැන් මේ වෙනකොට බොහෝ දෙනෙක් ලොග් වෙලා ඉන්නවා සම්බන්ධ වෙලා ඉන්නවා. හරි ඉස්සරහට සම්බන්ධ වෙයි කීප දෙනෙක්. හරි අපි එහෙනම් පටන් ගමු. තර්කන ద్వාර පාඩම. හරි බූලියන පාඩම. මම ටියුට් එක ෂෙයා කරන්නම් මේ වෙනකොට ටියුට් එක මම දාලා තියෙනවා group එකට. බැරි කට්ටියට මම කිව්වා print out එකක් ගන්න බැරි නම් මම කිව්වා කඩදාසියක හරි මේ විදිහට සකස් කරගන්න. ඉතින් ඒක නම් අත්‍යවශ්‍යයි. නැත්නම් ඔබට මේ පාඩමේ යම් දෙයක් මග හැරි අපරාධයක් වෙයි. හරි නැත්නම් දැන් මේක අල්ලගෙන මේ යන්න මුලින් ඉඳලම ඔබට මේ පාඩම කොට දාගන්න පුළුවන් බලන්න කිසිදු ගැටලුවක් නැතුව මම මේක කරලා දෙනවා. හරි? හරි. එහෙනම් කොන්දේසි වලට එකගව තමයි යන්නේ. හරි. බූලිය බීජ ගණිතය බූලිය කියලා කියන්නේ නේද? බූලිය කියලා කියන්නේ ඔය විද්‍යාව ඔය ගණිත ක්‍රමයේ හොයාගත්ත පුද්ගලයාගේ නම තමයි පුතේ ජෝර්ජ් බුල්. ජෝර්ජ් බුල් කියන පරිගණක විශේෂඥයා විසින් හරි විදුලි නැත්නම් විදුලි ඉංජිනේරුවා විසින් විද්‍යුත් පරිපත නිර්මාණය කරනකොට යොදා ගන්න පුළුවන් ගණිත ක්‍රමයක් හඳුන්වා දුන්නා. ඒ ගණිත ක්‍රමය තමයි අපි කියන්නේ බූලිය බීජගණිතයේ බූලිය බීජගණිතය කියලා කියන්නේ. බුල් කියන නම තමයි බූලිය කියලා අරන් තියෙන්නේ. බූලිය බීජගණිතය. හරි? අංක ගණිතයේදී අපි ඔයාලට මතක ඇති අංක ගණිතය තුලදී ඔයා මේ බීජීය ප්‍රකාශන සුළු කරනවා. මතක ඇතිනේ x සමානව බීජීය ප්‍රකාශන සුළු කරා ඒ ගණිත ක්‍රමයට සමානම ගණිත ක්‍රමයක්. ඊට ගොඩක් සමාන. 100%ක්ම ඊට ගොඩක් සමාන ගණිත ක්‍රමයක් තමයි පුතේ මේ බූලිය බීජගණිතය කියලා කියන්නේ. එහෙනම් මේක අපිට අමාරු වෙන්න විදිහක් නැහැ. අපි කරලා තියෙන පාඩමක
විදිහම කොටසක් තමයි පොඩි වෙනස්කම් එක්ක අපිට මේ කියන්නේ. එහෙනම් මේක අලුත් දෙයක් කියලා කියන්නත් බෑ. හරි? මේක භාවිතා මේ ගණිත මේ බූලියානු බීජගණිතයේ භාවිතා කරන්නේ විද්‍යුත් උපකරණ නිෂ්පාදන ශාස්ත්‍රය තුල. විද්‍යුත් උපකරණ ඉලෙක්ට්‍රොනික ඩිවයිස් කියලා කියන්නේ ඉලෙක්ට්‍රොනික ඩිවයිස් වල පරිපථ නිර්මාණය කරනකොට බහුලව භාවිත ගන්න ක්‍රමයක් ලෙස තමයි පුතේ මෙන්න මේ බූලීය බීජගණිතය කියන ගණිත ක්‍රමය භාවිතා කරන්නේ. පැහැදිලිද? හරි. එහෙනම් බූලීය බීජගණිතය කියන එක අපි සරලව පේලි දෙක තුනකින් අපි මෙතන ලියාගමු. ලියාගෙන අපි ඉස්සරහට යමු. හරි. right. බූලීය බීජගණිතය. right. මේම ලියන්න. ලියන්න. ගණිත විෂය තුලදී මෙතන ලියන්න. ගණිත විෂය තුලදී ගණිත විෂය තුලදී ඔබ හඳුනා ගන්නා ලද වීජීය ප්‍රකාශන වලට සමාන ගණිත ක්‍රමයක් ලෙස බූලීය බීජගණිතය හඳුන්වා දීමට පුළුවන්. සාපෝ කියන්නේ. අහගෙන ඉන්න හොඳට මයික් එක වැඩි කරලා වොලියුම් එක වැඩි කරලා අහගෙන ඉන්න. හරි? ගණිත විෂය තුලදී ඔබ හඳුනා ගන්නා ලද වීජීය ප්‍රකාශන වලට සමාන ගණිත ක්‍රමයක් ලෙස බූලීය බීජගණිතය හැඳින්විය හැකියි. ලියන්න පරිගණක විශේෂඥයෙකු වූ සර් ඒකටමද? ඔය එකට මේකට පරිගණක විශේෂඥයෙකු වූ ජෝර්ජ් බුල් උඩුකමායට දෙය ලියාගන්න. ජෝර්ජ් බුල් පරිගණක විශේෂඥයෙකු ජෝර්ජ් බුල් ලැමැති පුද්ගලයා විසින් හෙලෝ අලි ඔව් ගෙදර ඉන්නවද ඔව් මම ක්ලාස් එක පටන් ගත්තා මම ඇයි මොකද වෙන්නේ ආයි මම ක්ලාස් එක වල ගෝල එකන මම ගත්තා ඉස්සර ආසනේ නැකිය බෙල්ල හරි රයිට් ජෝර්ජ් බුල් නැමැති පුද්ගලයා විසින් හඳුන්වා දෙන එහෙම නේද මම කිය හඳුන්වා දෙන මම බලන්න දෙක හඳුන්වා දෙන ලදී කියලා කිව්වේ හඳුන්වා දෙන ලදීද ඈ කියන්න පුතේ අන්තිමට කියපු වාක්‍ය කියන්න මට තරහ නැතුව පරිගණක විශේෂඥයෙකු වූ ජෝර්ජ් බුල් නැමැති පුද්ගලයා විසින් හඳුන්වා දෙන ලදී. හරි ජෝර්ජ් බුල් ඒකයි කියන්නේ බූලියානු බීජගණිතය. දැන් ඒකේ සම්බන්ධතාවය පැහැදිලි.
ඇයි බූලියානු බීජ ගණිතය කියලා මේක කියන්නේ මෙයාගේ නම හින්දා. මෙයාගේ නම ජෝර්ජ් බුල් ජෝර්ජ් කියත් අරගන්න බුල් කියත් බුල් කොටස අරන් බූලියන් කියලා එඩිට් කරලා ඔන්න කියන බූලිය බීජ ගණිතය. ඊළඟට අපි ඉතිහාසය දැන් දන්නවා. හරි? මෙයා මේ ක්‍රමය හඳුන්වා දුන්නේ මොනවටද? මෙයා මේ ක්‍රමය හඳුන්වා දුන්නේ පුතේ ඉලෙක්ට්‍රෝනික පරිපථ විද්‍යුත් කර්මාන්තේ විද්‍යුත් උපාංග නිෂ්පාදන කර්මාන්තයේ අවශ්‍යතාවයකට විශේෂ අවශ්‍යතාවයකට එවකට පැවති දැඩි අවශ්‍යතාවයකට තමයි මේක හඳුන්වා දුන්නේ මේ ක්‍රමවේදය. හරි? right ලියන්න. මොහු විසින් ඒකටම ලියන්න. ඒකට මොහු විසින් ඒකටම ලියන්න. මොහු විසින් මෙම ගණිත ක්‍රමවේදය ඔහු විසින් මෙම ගණිත ක්‍රමවේදය හඳුන්වා දෙන ලද්දේ විද්‍යුත් උපාංග නිෂ්පාදනයේ විද්‍යුත් උපාංග නිෂ්පාදනයේදී ඒවා නිෂ්පාදකයාට මෙන්ම පාරිභෝගිකයාටද වඩා ප්‍රයෝජනවත් අවශ්‍යතාවයන් රාශියක් ඉටු කර ගැනීම සඳහාය. පැහැදිලිද? මම කියන්න මේකේ අවශ්‍යතාවය රාශියක් පුතේ. මේ ක්‍රමවේදය අද වර්තමානයේ සියලු විද්‍යුත් උපාංග නිර්මාණය කරනකොට පාවිච්චි කරනවා. පරිපථ සැලසුම් කරනකොට පරිපථ සැලසුම් කරුවන් මේක නිර්මාණය කරනවා. මේක භාවිතා කරනවා. මේකේ විශාල වාසියව දන්නවද? මම කියන්නම් පුංචි ඉඟි දෙක තුනක් දෙන්නම්. අද අපිට එන විද්‍යුත් උපකරණ ප්‍රමාණයෙන් කුඩා වෙන්න ওই බූලියන්ගේ නීති වලට ප්‍රසිද්ධ වෙන්නේ. අපි දැන් අපි ඉගෙන ගත්ත පරිගණක ඉතිහාසයේ පරිගණකේ ප්‍රමාණය මතකනේ. අද පරිගණකයේ ඇඟිලි දෙකට අල්ලට ගන්නවා. එවනේ අතේ අපි ඇඟේ පළඳ ගන්න පරිගණක බවට පත් වෙනවා. දැන් පරිපථ කුඩා වෙලා ඇතුලේ තියෙන මදේ පුංචි වෙලා තියෙනවා. මදේ කියන්නේ පරිපථනේ පුතේ. දැන් මෙයාට පින්සිද්ධ වෙන්නේ මෙයාගේ ක්‍රමය පාවිච්චි කරලා තමයි අපි ඔතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. දැන් ප්‍රමාණයෙන් කුඩා වෙනවා කියලා කියන්නේ භාවිතා කරන තර්කන ද්වාර ප්‍රමාණය අඩු වෙලා තියෙනවා කියලා කියන්නේ ඒ කියන්නේ පිරිවැය නිෂ්පාදන පිරිවැය මොකද වෙලා තියෙන්නේ? අඩු වෙලා තියෙනවා. දැන් අඩු මිලට පාරිභෝගිකයට භාණ්ඩය මිලදී ගන්න පුළුවන්. ඒක ඇත්ත. අද අපි දකින්නව නේද අපි ඒක. විද්‍යුත් කර්මාන්තයේ විද්‍යුත් උපාංග නිෂ්පාදනයේ මුලදී උපාංගයේ මිලකට විශාල මිලකට එනවා. නමුත් ඉතා ශීඝ්‍රයෙන් මිල පහළ බහිනවා. ඉතා අඩු මිලකට අපි උපාංග මිලදී ගන්නවා. මේකට පින් සිද්ධ වෙනවා. විදුලිය පාරිභෝජනය අඩු වෙලා විදුලිය වැයවීම අඩු වෙලා තියෙනවා. දැන් අද විදුලි පාරිභෝජනය ඉතාමත් අඩුයි මුල්‍ය පළවෙනි පරම්පරාවේ පරිගණක ගැන අපි කතා කරා. ඒතකොට විදුලිය කෑවා. එහෙම නේද? විදුලිය පාරිභෝජනය. විදුලිය අඩුවෙන් වැය වෙනවා කියලා කියන්නේ සම්පත්නාස්තිය ඒක අවම වෙනවා. ඒ කියන්නේ පොකට් එකට වාසියක්. බිලයන් නැහැ. අඩු විදුලිය වැයවීම. සම්පත්නාස්තිය ආව මේ වගේ පරිසරයට මුදා හැරෙන ප්‍රමාණය අඩු වෙලා තියෙන විවිධ වාසි ලැබෙනවා. හරි. එහෙනම් ඡේදකින් ලියා ගන්න දැන් අන්තිමට. right ඡේදකින් right yeah. බූලි අලුත් ඡේදකින් බූලි බීජගණිත ක්‍රමය ඒකත් ඒකටම නේද? අලුත් ඡේදකින් බූලියේ බීජගණිත ක්‍රමය නූතනයේ නිෂ්පාදනය කරනු ලබන
විවිධ ඉලෙක්ට්‍රෝනික නිෂ්පාදන සඳහා අත්‍යවශ්‍ය ක්‍රමවේදයක් ලෙස නිර්මාණය කරනු ලබන වර්තමානයේදී භාවිතා වේ. අත්‍යවශ්‍ය ක්‍රමවේදයක් ලෙස වර්තමානයේදී භාවිතා වේ. නිර්මාණය කරනු ලබන හරි. අලු ඡේදකේ පුතේ ලියාගත්ත කෙනෙක් කියන්නේ මම හිතලා කියන්නේ මට ආපහු මතක් කරෙන්නේ නැහැ. පුතේ කියන්න බලන්න ආපහු. පුතේ කියන්න බලන්න පුතේ. කවුරු හරි කියලා ලියාගත්ත කෙනෙක් කියන්නේ පේලිය. බූලීය බීජගණිත ක්‍රමය නූතන නිෂ්පාදනය කරන විවිධ ඉලෙක්ට්‍රෝනික නිෂ්පාදන සඳහා අත්‍යවශ්‍ය ක්‍රමවේදයක් ලෙස වර්තමානයේදී භාවිතා කෙරේ. බූලීය බීජගණිත ක්‍රමය නූතනයේ නිෂ්පාදනය කරන විද්‍යුත් උපාංග සඳහා අත්‍යවශ්‍ය ක්‍රමවේදයක් ලෙස වර්තමානයේදී භාවිතා වේ. භාවිතයට ගැනීම. රයිට් හොඳයි. දැන් අපි යනවා ඊළඟ මාතෘකාවට. මොකක්ද ඊළඟ මාතෘකාව පුතේ? බූලීය අගයක් කියලා කියන්නේ මොකක්ද කියලා. බූලීය අගය. බූලීය අගයක් කියන්නේ කුමක්ද? අහගන්නකෝ. බූලීය අගයක් කියලා කියන්නේ ඩිජිටල් තාක්ෂණයේ පුතේ සංඛ්‍යාංක තාක්ෂණය ඩිජිටල් තාක්ෂණය. ඩිජිටල් තාක්ෂණය තුලදී අපි අවස්ථාවක් නිරූපණය කරන්න භාවිතා කරන ඕනෑම ක්‍රමවේදයක් අපි කියනවා පුතේ බූලීය අගයක් කියලා. හරි? අපි දන්නවා මේ විද්‍යුත් නිෂ්පාදනයේ ඩිජිටල් තාක්ෂණයේ අවස්ථා දෙකයි කියලා. අපි ඉගෙන ගත්තා පරිගණකයේ අකුරු හෝඩියේ අකුරු දෙකයි සංකේත දෙකයි තියෙන්නේ. මොකද්ද? එක සහ මොකද්ද? බිඳුව කියන එක. ඔය එක සහ බිඳුව කියන එක. ඒ කියන්නේ එක අවස්ථාවක එක අනිතක බිඳුව. පරිගණකයේ තුලදී පරිගණකයේ ඒ ක්‍රියාකාරීත්වය අපි මේවා හඳුන්වනවා මේ දෙකම අපි කියනවා හඳුන්වනවා මොනවා කියලාද? බිට් කියලා. මේකල එක කියන්නේ බිටුව බිඳුව කියන්නේ බිටුව අන්න දෙන්නේ එක නමකින් හඳුන්වන මේ සංකේත දෙකම එකම නමකින් හඳුන්වන්නේ පරිගණක විද්‍යාව තුළදී බිඳුව සහ එක. අපි මේක දන්නවා ප්‍රස්ථාරයක් තුල ගත්තොත් මේ විද්‍යුතේ හැසිරීමක් මේ පෙන්වන්නේ මෙතන බිඳුව. අපි මේ ප්‍රස්ථාරයට ඇඳොත් මෙතන බිඳුව රයිට් මේ පැත්තට අපි දෙනවා විද්‍යුතේ කියලා. මේ පැත්තට විද්‍යුතේ කියලා කියනවා මේ පැත්තට කාලය අපි වෙන් කරමු කාලය කියලා මේ අක්ෂයට බිඳුව. අපි මෙතන ගමු එක අවස්ථාව කියලා රයිට්. අපි මෙන්න මෙහෙම ප්‍රස්ථාරයක් ඇඳොත් මෙන්න මේ විදිහට අපි දන්නවා මෙතන එන එක අවස්ථාව බිඳුව එක අවස්ථාව මෙතන බිඳුව මෙතන එක කියලා. කියන්නේ මේ එකට යන අවස්ථාව. ඒ කියන්නේ අපි භාවිතා විද්‍යුතයේ ක්‍රියාත්මක වන අවස්ථාව. ඒ කියන්නේ වෝල්ට් ඉහළ වෝල්ටේජ් ආයෙ විද්‍යුතය ආවා කියලා හිතන්න. මෙතන විද්‍යුතයක් නැහැ මේ කාලේදී. මේ කාලේදී ආපහු විද්‍යුතයක් ඇවිල්ලා. ඊගා කාලේදී ආපහු විද්‍යුතයක් ඇවිල්ලා. මොහොම කාලයත් එක්ක සම්බන්ධ කරලා පුතේ යම් කාල සීමාවක් තුළ විදුලිය එන නොවන අවස්ථා සලකලා තමයි මේ විද්‍යාවේ තාක්ෂණය වෙන විද්‍යුත් තාක්ෂණ සංකල්ප ඩිජිටල් තාක්ෂණය ගොඩනැගෙන්නේ. දැන් පරිගණකයේ තුල සිදුවන සියලුම ක්‍රියාකාරකම් මෙන්න මේ ක්‍රමවේදයේ ඔස්සේ යන්නේ. අපි අතුලත් කරන ඕනෙම දත්තයක්, උපදේශයක් හැම දෙයක්ම එයා ගන්නෙ මෙන්න මේ මූල ධර්මයේ ඔස්සේ. එයා අඳුනගන්නේ මෙන්න මේක. මේ තාක්ෂණය. ඒක ඩිජිටල් තාක්ෂණය. හරිනේ කතාව. දිත්ත සංකල්පේ. බලන්නකො ගෙදර තියෙන විද්‍යුත් උපකරණ ගැන පොඩ්ඩක් හිතලා බලන්න. බිත්තියේ තියෙන ස්විච් එකේ අවස්ථා කීයක් තියෙන්නේ? අපි කාමරේ බල්බ් එක දැල්ලන්න තියෙන ස්විච් එකේ අවස්ථා කීයක් තියෙන්නේ පුතේ? කීයද? ඒක කරන්න පුළුවන් අවස්ථා කීයද? දෙකයි. දෙකයිනේ එක ඔන් කරලා තියෙනවා එහෙම නැත්නම් ඕෆ් කරලා තියෙනවා. නේද? හරි ඔයාගේ බිත්තියේ ස්විච් එකේ මේ කාමරේ ස්විච් එකේ බිත්තියේ ස්විච් එකේ මේ වගේ ස්විච් දෙකක් තියෙන අවස්ථා කීයක් පුළුවන්ද කරන්න? 4ක්. 4ක් පුළුවන් නේ පුතේ මේ දෙකම ඕෆ් කරලා තියෙන එක අවස්ථාව. මම දෙකම ඔන් කරනවා තව අවස්ථාව. එකක් ඕෆ් කරලා එකක් ඔන් කරනවා. අනික ඔන් කරලා අනික ඕෆ් කරනවා. ඔන්න අවස්ථා 4යි. ඔය ඉතින් වැදගත් අපි ඉස්සරහා පාඩමද. ඔය බිත්තියේ ස්විච් එකේ මේ ස්විච් තුනක් ආවා. දැන් කොහමද? දැන් අවස්ථා කීයක් තියෙනවද? 6ක්. 6ක්. 6යිද?
දෙකේ බල විදියට යන්නේ පුතේ මේක. 9ක්. අන්න 9ක්ද? දෙකේ 8ක් සර්. තුන්වෙනි බලය. සුවිට 3යි. 8 දෙකේ 3. දෙකේ තුන්වෙනි බලය. 8යි. 8යි 4ක් ආවොත් මොකද වෙන්නේ? 16යි. 16යි. දෙකේ 4 ඔය පාඩමෙන් දැන් 125ක් ගන්නවා. ඔන්න මම ඔය කියපු ඔය කොටසේ සත්‍යතා වගු අපි දැන් අඳිනවා පරිපත අඳිනකොට වගු අඳිනවා. වගු වල ආදාන අනුව ඔයා තීරණය කරලා වගු කොච්චර ලොකු වෙනවද කියලා. ඔක ඉවරයි මේ කතාව. තේරුණාද? හරි. හොඳයි. එහෙම තමයි කියන්නේ සංකල්ප වෙනන් අගියද මේ බලන්න එක බිඳුවයි පරිගණකයේ තුලදී භාවිත කරන එක බිඳුව මේක වෙන විදිහට කියන්න පුළුවන් අපිට මේ අවස්ථා දෙකේ yes no මේ අවස්ථා දෙක කියන පෙන්නන අවස්ථාව yes no true false මේ තව මේ on මොකද off එහෙම නේද ඈ ලකයි සිකයි කමන්නේ ඒකත් පුළුවන් වචන දෙකක් නේ මල්ලප්පු කන්දප්පු එතකොට සර් ඔව් කියන්නේ සර් මේ මයික් එකත් අපදේ උදාහරණයක් නේ සර් ඈ මයික් එකත් සර් මොකද උදාහරණයකට ගන්න අපදේ මයික් එක සර් ඔව් අපි කතා කරන මයික් එකද ඔව් සර් ඔව් කතා කරන්න මයික් ඔන් කරලා ආය පස්සේ අනවශ්‍ය වෙලාවට ඔෆ් කරන්න ඔව් ඒක ඒ විදිහට ඒකත් උදාහරණයක් ගන්න පුළුවන් අපි on off නේ හරි ඒක හරි ඒක තමයි එහෙම තමයි යන්නේ කොටා on off තමයි සක්‍රීය අවස්ථාව අක්‍රීය අවස්ථාව ඉතින් ওই දෙක තමයි යන්නේ දිත්ත සංකල්පේ ඉතින් මේ ලෝකේ ඔය ඩිජිටල් සංඛ්‍යාංක විද්‍යුත් උපාංග නිෂ්පාදනයේ විද්‍යුත් උපාංග රැසක් ඔන්න ඔය සංකල්පේ අන්තිම දෙන්න ඕකනේ ටීවී එක දැම්මම ඔෆ් කරා කම්පියුටර් එක ඔන් කරා ඩවුන් කරා ඔච්චර අතන හරි ඒකනේ අපි කිව්වේ සමහර අවස්ථාවලදී අර ඩිජිටල් තාක්ෂණයේ යොදා ගන්න බැරි දේන් වලට ඇනලොග් තාක්ෂණය යොදා ගන්නවා කියලා. ඒකයි බිඳුව අතර අවස්ථා තියෙනවා ඩිජිටල් තාක්ෂණේ. එක්ක බිඳුව එහෙම නැත්නම් එක. අර මේ හොස්පිටල් එකේ නොබ්ස් ගහලා වපු ECG අර ගන්න අර මේ හෘදේ ස්පන්දන වේගය අඩු වැඩි භාවයේ මයින් එකට මේකක් දැම්මොත් එහෙම හරියන්නේ නැහැ කියලා මම කිව්වේ. එහෙනම් එයා හුස්ම ගන්නකම් එක ඉන්ඩිකේට් කරයි. ඔන්න එක ඉන්ඩිකේට් කරයි. එයා මැරිච්ච ගමන් මොකද වෙන්නේ? ඕෆ් වෙනවා. ඒක හරි මතක් පොඩි ප්‍රශ්නයක් අහලා ලයිට් ඩිම් වුණාම කියලා කියන්නේ විද්‍යුතය ඒ උපකරණයේ දෙන සැපයම අඩු කරලාද තාම ඕෆ් වෙලාට ලයිට් හොඳටම ගිහින්නේ නැහැ තාම ඔන්න අවස්ථාව මේ අවස්ථාව ඒ උපකරණයේ දෙන වෝල්ටීයතාවය අඩු වෙලා තියෙනවා ඒකද ඩිම් වෙනවා කියලා කියන්නේ එහෙම නේද ඒ කියන්නේ එක එක උපකරණ වල විවිධ වෝල්ටීයතාවයන් දෙනවනේ එහෙමනේ පුංචි බල්බ් වල ලොකු බල්බ් වල වෝල්ටීයතාවය දෙන්නේ නැහැ බල්බ් එක ඩිම් වුණා කියලා කහන්නේ තාම එනවා ඒ අතරමැද නෙමෙයි නෑ කියලා කියන්නේ එන්න මොකද ඒ ධාරාවක් මේ මාධ්‍ය දිගේ යන්නෙම නැති අවස්ථාව. පැහැදිලිද පුතේ? ලයිට් ඩිම් වුණා කියලා එහෙම අවස්ථාව වෙනස් වෙන්නේ නැහැ. ඒ එනවා ඒත් එනවා. ඒක වෙන්න පුළුවන් ධාරාව අඩු වැඩි කරනවා අපි විවිධ උපක්‍රම පාවිච්චි කරනවා. ඒ කියන්නේ උපාංගයේ අවශ්‍යතාවය. හරි හොඳයි. අපි ලියාගමු ඊක ඉන්නේ. හරි? right. වැඩ ගොඩක් අපිට කරන්න තියෙනවා. right. එහෙනම් අපි මෙතෙන්ට යනවා. බූලිය අගයක් කියන්නේ මොකක්ද? බූලිය බීජගණිතයේදී මෙතන ලියන්න බූලිය බීජගණිතයේදී බූලිය අගයක් නිරූපණය කිරීමට යොදා ගන්නා සංකේත බූලිය අගයන් ලෙස හඳුන්වයි. යොදා ගන්නා සංකේත බූලිය අගයන් ලෙස හඳුන්වයි. බූලිය අගයන් ලෙස භාවිතා කරනු ලබන ඒකට ලියන්න බූලිය අගයන් ලෙස භාවිතා කරනු ලබන සංකේත බූලිය අගයන් ලෙස හඳුන්වයි. බූලිය බීජගණිතයේදී බූලිය අගයක් නිරූපණය කිරීමට යොදා ගන්නා සංකේත බූලිය අගයන් ලෙස හඳුන්වයි.
හරි. බූලිය අගයක් ලෙස භාවිතා කරනු ලබන සංකේත බූලිය අගයක් ලෙස බූලිය අගයන් ලෙස භාවිතා කරනු ලබන සංකේත කිහිපයක් දෙව්මිත් මම white board එක use කරන්නම් ඔයා ඕනේ නැහැ. හරි අහගෙන ඉන්න පාඩම හොඳට අනවශ්‍ය වැඩ කරලා අහගෙන ඉන්න පාඩම right බූලිය අගයක් ලෙස භාවිතා කරනු ලබන සංකේත කිහිපයක් පහත පරිදි දැක්විය හැකියි. පල්ලෙහා තියනවා පුතේ. එක බිඳුව අපි 1 0 කියලා අපි කියනවා සත්‍ය අසත්‍ය true false එහෙම නේද? අපි yes no අපි මේව ගන්න පුළුවන් on off මම බෝඩ් එකේ ලියලා තියෙනවා. ඔය සෑම අවස්ථාවකම පුතේ බූලිය අවස්ථාවන් ලෙස තමයි අපි හඳුන්වන්නේ. හරි? open close ඒකත් හරි. open close නේද? මං කිව්වේ එහෙම නේද? open close අපි දෙන නම් දෙකක්. හරි බූලිය ඒ අවස්ථා දෙක නිරූපණය කරන්න භාවිතා කරන ක්‍රමවේදයන් දෙක මේක. අපි බහුලව භාවිතා කරනවා පුතේ විද්‍යුත් නිෂ්පාදන වල බහුලව භාවිතා කරනවා පුතේ එක බිඳුව කියන එක. 1 0 විද්‍යුත් උපාංග වල බලන්නකො මේන් ස්විච් එකේ ගිහිල්ලා ඔය ස්විච් එක ගාවට ගිහිල්ලා බලන්න. අර විදුලියේ එළිය පැත්තේ මේන් ස්විච් එක ඇතුළේ බලන්න ඔන් ඔෆ් එක බිඳුව තියෙන්නේ. ඒ කියන්නේ බිඳුව කියන්නේ ඔෆ් එක එක කියන්නේ ඔන් එක. හරි? right හොඳයි මේක වර්ණ දෙකකුත් පාවිච්චි කරනවා ඕන වර්ණ අපි වර්ණ අපිට බෑනේ කියන වර්ණ පුළුවන් ද අපි භාවිත කරලා බැරිද අපි වර්ණ වෙනකොට දැන් කියන්නේ රතු පාට වර්ණය සහ කොළ පාට වර්ණය භාවිත කරනවා දැකලා කොළ කියන්නේ විදුලි එන අවස්ථාව රතු කියලා කියන ඕෆ් අවස්ථාව ඒවත් භාවිත කරනවා හරි එහෙනම් පහත් මේ බලන්න මේ බූලිය ප්‍රකාශනයක් ලැබුණු බූලිය ස්වභාවය කියන්නේ අර ඔය බූලිය ගණයට වැටෙන ඔන්න ඔය විද්‍යා බූලිය ගණිතයේ ක්‍රමයට වැටෙන ප්‍රකාශයක් පල්ලෙහා තියෙනවා. මේව ප්‍රකාශ සඳහා සත්‍ය හෝ අසත්‍ය යන අගයන් පමණක් ප්‍රකාශ කර එබැවින් මෙය බූලිය ප්‍රකාශය. right. බූලිය ප්‍රකාශය හරි මෙතන හිරු සිසිල් වස්තුවකින් හිරු කියන්නේ ඔය මේකේ ඉන්න හිරු නෙවෙයි හරි හිරු සිසිල් වස්තුවකින් මේව ප්‍රකාශ සඳහා සත්‍ය හෝ අසත්‍ය යන වචනේ අගය පමණක් ප්‍රකාශ කළ හැකියි. ඔව්ද නැද්ද? නෑ. මම කියපු ගමන් නෑ සර් හිරු කියන්නේ ගිනි ගන්නවනේ කියන්නේ. ඔව් වෙනවා. ඔව් නෑ. එහෙම නැත්තම් නෑ. කපුටා සුදුයි. නෑ සර්. එහෙම නේද? එහෙම නේද? මම කපුටාට කළු ඔව් සර් ඔව් නෑ. ඔන්න ඔය එක තමයි. right අපි යනවා බූලිය විචල්්‍යයට එනවා ඈ අපි වැඩි දේවල් ඉන්නවා. බූලිය විචල්්‍ය යන්න බූලිය විචල්්‍ය වලට right අපි ලියන්නේ බූලිය ප්‍රකාශනයක ඔන්න එනවා ටික ටික ළඟට එනවා. right බූලිය ප්‍රකාශනයක අගයන් පැවතිය හැකි ආකාර බූලිය ප්‍රකාශනයක අගයන් පැවතිය හැකි ආකාර බූලිය විචල්‍යයක් මගින් පෙන්වීමට පුළුවන්. බූලිය ප්‍රකාශනයක අගයන් පැවතිය හැකි ආකාර බූලිය විචල්‍යයක් මගින් පෙන්වීමට පුළුවන්. බූලිය විචල්‍යයක් මගින් පෙන්වීමට පුළුවන්. එමෙන්ම බූලිය විචල්‍යයක් මගින් එමෙන්ම ඒකම ලියාගන්න. එමෙන්ම බූලිය විචල්‍යයක් මගින් දෙව්මි නෙමෙයි දෙව්මිත්. දෙව්මි නෙමෙයි පුතේ දෙව්මිත්. තමයි චිත්‍රයක් අඳින්න කිව්වේ. හරි. බූලිය විචල්‍යයක් මගින් නිරූපණය කිරීමට හැකිවන්නේ බූලිය අගයක් පමණක් ගත හැකි විචල්‍යයන් වේ. වරහන් ලියාගන්න සත්‍ය අසත්‍ය කිය.
බූලීය විචල්‍යයක් මගේ නිරූපණය කළ හැකි වන්නේ බූලිය අගයක් පමණක් ගත හැකි විචල්‍යයන්. බූලිය අගයක් පමණක් ගත හැකි විචල්‍යයන්ය. පරාදලින සත්‍ය අසත්‍ය කිය. හරි. ඔන්න මූලික ටික අපි කරා පුතේ. හරි. සත්‍ය අසත්‍ය කියලා ලියන්න. හරි. එහෙනම් අපි එනවා මෙන්න මෙතෙන්ද බලන්න ඒ වගේ ස්වභාව රයිට් මෙන්න මෙහෙම ප්‍රකාශයක් තියෙනවා. අපි මේක පෙරලන්න බලමු. බූලිය ප්‍රකාශනයකට මේ වාක්‍ය මේ ප්‍රකාශය පෙරලන්න බලමු. වැස්සක් පවතිනම් හෝ අහස වලාකුළු සහිත නම් කුඩේ රැගෙන යමි. මොකද්ද මෙයාගේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ පුතේ? මට කවුරු හරි කියන මයික් එක ඔන් කරලා අවසාන ප්‍රතිඵලය මොකද්ද මෙයාගේ? අවසාන ක්‍රියාව මොකද්ද? යනවා. යනවා එකද? යන්නේකට වඩා යන්නේ කොහොමද කියලා ඊට වඩා කුඩයක් අරන් යනවා. කුඩේ අරන් යන එක. මේ කුඩේ අරන් යන එක මෙයාගේ කතාව වෙන්නේ. මේ ගමන යනවා කොහොමද? ගමන යන කුඩේ අරන් යන එක කොන්දේසි දෙකක් මත රඳා පවතිනවා. මොකක්ද ඒ කොන්දේසි දෙක? වහිනවද? වැස්ස වහිනවද නැත්නම් වහිනවද අහස වලාකුළු වලින් බරද කියන එක. හෝ කියන්නේ මේ දෙකේ එකක් හරි තෘප්ත වුණොත් මේ දෙකේ එකක් හරි යා දැක්කොත් එහෙම යා අනිවාර්යෙන් කුඩේ මොකද වෙන්නේ? රැගෙන යනවා. යා වැස්සක් තිබ්බත් එහෙම නැත්නම් වහින්න ලං වෙලා වලාකුළු දැක්කත් මෙයා කුඩේ අරන් යනවා. හරි? රයිට්. මේ ප්‍රකාශයේ මේ බලන්න ඔන්න. එකක් තමයි වැස්ස සහිත අවස්ථාව, අනිත් එක වලාකුළු සහිත අවස්ථාව. නෑ අවසන් ප්‍රතිඵලය මොකද්ද? කුඩේ රැගෙන යන්නේ. මේක පරිපදයක් විදිහට ගත්තොත් මේ දෙකම ඉන්පුට් පුතේ. මේ දෙකම ආදාන. අපි දෙන්නේ තෙන්න දැන් හිමීට බලන්න. තේරුම් ගන්න සරලයි. මේ දෙකම ආදාන. මේ ආදාන දෙක අනුව ප්‍රතිදානය මෙන්න මේ විදිහ වෙනවා. අවුට්පුට් එක. එහෙනම් මෙයාගේ ප්‍රතිදානය මෙයා කුඩේ රැගෙන යන එක සත්‍ය වෙන්නේ. මෙයා ඇත්තටම කුඩේ අරන් යන්නේ පළවෙනි අවස්ථාවේ මෙයා කුඩේ අරන් යනවද? නෑ. වැස්ස වහින්නෙත් නෑ වලාකුළු වලින් බර වෙන්නෙත් නෑ. ඔය එක නිරූපණය කරන එක අවස්ථාව. මට මේ අසත්‍ය අසත්‍යයි. මම අරන් තියෙන වචන දෙකක් අසත්‍ය අසත්‍යයි කියලා. එහෙනම් කුඩේ රැගෙන යන එකද සත්‍යයි. පැහැදිලිද? හරි මම මෙතන ගන්නවා වැස්ස සහිතයි. මම මෙතන නෝ කියලා. මම මෙතන පාවිච්චි කරා නෝ කියන වචනේ. අපි ඕනේ විචාර මූලිය අපි ඕන එක පාවිච්චි කරන්න පුළුවන්. මම මෙතන පාවිච්චි කරා නෝ කියන වචනේ මේ නෝ. මෙතන පාවිච්චි කරා නෝ කියන වචනේ. දැන් මෙතනත් පාවිච්චි කරා නෝ කියන වචනේ. ඒකේ කුඩේ කොහොමද අරන් යන්නේත් නැහැ. නෝ. අන්න ඒ විදියට. රයිට් අසත්‍යයි. ඔන්න වැස්ස වහින එක අසත්‍ය හැබැයි වලාකුළු සත්‍ය වෙලා තියෙනවා. එහෙනම් අනිවාර්යෙන් කුඩේ අරන් යනවා. වැස්ස වහින එක සත්‍යයි හැබැයි වලාකුළු නැහැ. ඒනොට වහින ඉන්න කුඩේ අරන් යනවා. අහස වැස්සක් තියෙනවා අහස වලාකුළු වලින් උබරයි. එහෙනම් කොහොමත් කුඩේ අරන් යනවා. පැහැදිලි නේද? එහෙනම් කොහොමත් එයා කුඩේ අරන් යනවා. හරි රයිට් යටින් ලියා ගන්න. right මෙන්න මෙතන යන්නේ ලියන්න. ඉහත සිදුවීමේ පැවතිය හැකි අවස්ථාවන් හතරකි. ඉහත සිදුවීමේ පැවතිය හැකි අවස්ථාවන් හතරකි. ඉහත සිදුවීමේ පැවතිය හැකි අවස්ථාවන් හතරකි. එම අවස්ථාවන් පහත ආකාරයට එක බිඳුව යන පහත ආකාරයට එක බිඳුව යන එක බිඳුව යන බූලිය අගයන් යොදාගෙන පෙන්වා දිය හැක. හරි. අපි දාමු පුතේ එක බිඳුව දාලා මේ පහත ආකාරයන් රයිට් බලමු.
අපි සත්‍ය අසත්‍යනේ දුන්නේ අපි දෙව බූලියාගේ එක බිඳුව කියන එක. වැස්ස වහින්නෙත් නෑ නැත්තම් බිඳුව ගන්න. වලාකුළු වලිමුත් බර නෑ එහෙනම් බිඳුව. right. කුඩේ රැගෙන යන්න ඕනෙත් නෑ. අන්න අවස්ථාව. ඊගාවෙකේ තිබ්බේ වැස්ස වහින්නේ නෑ. හැබැයි වලාකුළු වලින් බරයි ඉස්සරහට වහින්න පුළුවන්. ඒ හින්දා කුඩේ ඇරයි යන්න ඕනේ. එහෙම නේද? හරි. මේ බලන්න. වැස්ස වහිනවා වලාකුළු වලින් බර නැහැ. හැබැයි ඉතින් වැස්ස වහිනින්ද කුඩේ කොහොමද අරයි යන්න ඕනේ? පැහැදිලිද? හරිද? ඔන්න බලන්න. වැස්ස වහිනවා වලාකුළු වලින් බරයි හොඳට වහිනවා. අනිවාර්යෙන් කුඩේ අරයි යන්න ඕනේ. ඔන්න බූලිය. තේරෙනවද? සත්‍යතාව වගුවට ආසන්න. අපි කියන වගුවක් කියලා කියන්නේ රයිට් ඔන්න ඕල් බලන්න. මම මේක තව විදියට මං කියන්න. අහගන්න පුතේ තව විදියට මං කියන්න. අහගන්න. හිතන්න කාමරේ දොරවල් දෙකක් තියෙනවා. එක දොරක් හරි විවෘත වුණොත් එලාම් එකක් වදින්න ඕනේ. මොකද්ද මේකේ අවසන් ප්‍රතිඵලය මොකද්ද පුතේ අවුට්පුට් එක කියන්නේ? කවුරු හරි කියන්නේ? එලාම් එක වදින එක. එලාම් එක වදින එක. එලාම් එක නාද වෙන එක. එතන මේ ලයිට් එක ඔන්න වෙන එක. පැහැදිලි? හරි. රයිට්. මේ බලන්න. හරි. මේක අපි A දොර කියලා ගන්නවා. මේක B දොර. A දොරයි B දොරයි දෙකම ඇරෙන්න එලාම් එකක් වදින්න. ඔන්න A දොර නැත්නම් B දොර ඇරෙනවා. පිටිපස්ස දොර ඇරෙනවා. කාමරේ දොරවල් දෙක අපිට හරහාට යනවා. ඔන්න වදින. ඔන්න එලාම් එක වදින. එවනේ අපි කියමු කාමරේට අපි ගෙදර ඉස්සරහා දොරයි පිටිපස්ස දොර සාමාන්‍ය ద్వාර දෙකයි තියෙන්නේ. හීනෙන් ඇවිදින එකෙක් ඉන්නවා. නේද? හීනෙන් ඇවිදින එකෙක් ඉන්නවා. බේරන්න බෑ. මූ ඇවිල්ලා මූ දොර අරගෙන යනවා. ගිහින් නවතින්නේ කනත්තේ. නේද? හීනෙන් තමයි ඇවිදින්නේ. රෑ දොරට ඇවිදිනවා. ඔන්න පරිපතයක් නිම්ම. එලාම් මෙයක් හදනවා. කියලා ඔන්න ඉස්සරහා දොර ඇරනවා. හැබැයි පිටිපස්ස දොර වැහැර. ඉස්සරහා දොර මූ අරලා දොර අරනවා. ඔන්න එලාම් එක වදින්න ඕනේ. එතන දෙවොපිය නැගිටලා කොහෙද යන්නේ කියලා කරන්ට් එකක් දෙන්නේ. කරන්ට් එකක් දුන්නාම 100 එනවා. ඔය කටියද දැතිනේ හැබැයි හීනෙන් ඇවිදින්නේ. නේද? දොරවල් දෙකම අරනවා. එහෙම ඉස්සරහා දොර ටක් ටක් කරලා බලනවා. රයිට්. ඔන්න අවස්ථාව. සමහර. ඔන්න ඔය වගේ අවස්ථා. හරිද පුතේ පැහැදිලිද? රයිට්. ඔන්න මේ පළවෙනි මේ විදිහට පුරව ගන්න. 0.1 අන්තිම 0.1 මේ ටික පුරව ගන්න. වගුව පුරව ගන්න මෙන්න මේ විදිහට. හරි. දැන් වැඩේට වහින්නේ. දැන් තව පාඩම හරියට පටන් ගන්න යන්නේ. මුල් ටික අපි අඳුරගන්න. බූලියා අගයක් කියන්නේ මොකක්ද? හරිද? රයිට්. නම් තර්කන ద్వාර ලොජික් ගේට් දැන් තමයි තැනට ආවේ. මොනවද පුතේ මේ ලොජික් ගේට් කියලා කියන්නේ? මොකද්ද මේ තර්කන ద్వාර කියලා කියන්නේ? මෙයා මේක පුතේ මේ අම්මා කුස්සියේ උයන්න පාවිච්චි කරන දෙයක්ද? ලොජික් ගේට් කියලා කියන්නේ තාත්තා කුඹුරට අරන් යනවද මේක? මේ තර්කන ద్వාර කොහෙද පාවිච්චි වෙන්නේ? පරිගණකයේ. පරිගණකයේ මද ඔය පරිගණකයේ තියෙනවා. පොදුවේ කිව්වොත් මේවා පාවිච්චි වෙන්නේ කොහෙද? පරිගණකයේ මොන උපකරණයක්ද? පරිගණකය කියන්නේ මොන උපකරණයක්ද? විද්‍යුත් උපංගය. විද්‍යුත් උපාංග තුල භාවිතා වෙන මෙවලමක් විදියට අපි දකිනවා මොකද ලොජික් ගේට්. පැහැදිලිද ලොජික් ගේට්? ලොජික් ගේට් කියන්නේ මොනවද දන්නවද? අපි ලොජික් ගේට් වල සාමාන්‍ය වෙළඳ පොලේ කියන්නේ පුතේ IC කියලා. ඉන්ටිග්‍රේටඩ් සර්කිට් කියලා කියන්නේ. මේ ලොජික් ගේට් වෙළඳ පොලෙන් අපි ගන්නවා පරිපතන IC විදිහට තියෙන. අපි IC 404 මේ අංක කී තමයි මේ ඉල්ලන්නේ. එහෙනම් IC කිව්ව මතක් වෙන්නේ මොනවද? IC කිව්ව මතක් වෙන්නේ මොනවද? ඔව් ICද? IC කිව්ව මතක් වෙන්නේ මොනවද කියලා මම අහන්නේ. vacuum tube, transistor, IC, microprocessor. IC කිව්ව මොකද්ද මේ? තුන්වෙනි පරම්පරාවේ පරිගණක වල මූලික වුණු තාක්ෂණය IC. අනුකලිත පරිපථ, සමෝදානික පරිපථ, ඉන්ටිග්‍රේටඩ් සර්කිට්. ඉතින් එහෙමනේ උනේ නේද? වැකියුම් ටියුබ් ප්‍රමාණයෙන් කුඩා කරලා විශාල ප්‍රමාණයක් ඇතුළත් කරලා ට්‍රාන්සිස්ටර් හැදුවා.
ට්‍රාන්සිස්ටර් ප්‍රමාණයෙන් කුඩා කරලා දහස් ගාණක් සිලිකන් චිප් එක ඇතුළත් කරලා IC ඇදුවා. එහෙනම් සකසනේ ඇතුළේ තියෙන්නේ කොහමද? සකසනේ ඇතුළේ මේ කට්ටිය ඉන්නේ. දැන් IC ප්‍රමාණයෙන් කුඩා කරලා ඒ සිලිකන් චිප් එක තැම්පත් කරලා දහස් ගාණක් IC ඇතුළත් කරලා හැදුවා පුතේ මොකද්ද? කලින් පරම්පරාවේ 10ක් දැම්ම නම් අලුත් පරම්පරාවට 10 ගුණයක් වේගවත්. 100ක් දැම්ම නම් 100 ගුණයක් වේගවත්. කලින් පරම්පරාවේ IC එකනේ තිබ්බ තුන්වෙනි එකේ. එහෙනම් මේවා 1000ක් දැම්මොත් එම සකසනයක් ඇතුළට පරිගණකේ කලින්ට කොච්චර වේගවත්ද? 1000 ගුණයක්. මොකද තමයි එන්නේ. අනාගතයේදී අපි දන්නේ අපි අනාගතේ පස්වෙනි පරම්පරාව අපි කියන්නේ concept එකක් කියලා. අපි කියන්නේ කෘත්‍රිම බුද්ධිය කියන එක. අනතර වාය කියලා 6 වෙනි පරම්පරාවකේ තව මයික්‍රෝප්‍රොසෙසර්ට සමාන සකසන දැන් ඒ එතෙන්ද යනවනේ දැන් සකසන දැන් එනවනේ අපි පරිගණක වලට දැන් ඩුවල් කෝ එහෙම කියන්නේ කෝ කියලා කියන්නේ සකසන කීපයක් ඇතුළට දාන. ඒ i3 කියලා කියන්නේ සකසන කෝ හතරක් කියලා. ඒක සකසන හතරක වැඩක් කරනවා. i9 වහම කෝ 16ක වගේ. එහෙම ඒ කියන්නේ සකසන 16ක වේගයක් පරිගණකයේ දිනවා. අනාගතේ එහෙම වෙයි. දැන් අනාගතේ හොයන සොයා බලන තාක්ෂණය මොකද්ද? පරමාණුක පරිගණකය. දැනට බල ශක්තිය විදිහට අපි ප්‍රධාන බල ශක්තිය යොදාගන්නේ පුතේ විද්‍යුත් ශක්තිය. මේක අවාසියයි. මේක නැති වුණොත් එම අතර බල ශක්තිය නැති වුණොත් එම ඉවරයි. දැන් න්‍යෂ්ටික බලය, න්‍යෂ්ටික තාක්ෂණයේ පැත්තට යොමු වෙන්නේ න්‍යෂ්ටික අපි කියන ක්වොන්ටම් පරිගණකය කියලා. ඒ ක්වොන්ටම් පරිගණක විද්‍යාඥයන්ගේ අලුත්ම උත්සාහය තමයි පුතේ ක්වොන්ටම් පරිගණක. ඒ කියන්නේ න්‍යෂ්ටික පරිගණක. ඒ කියන්නේ එක බිඳුව වෙනුවට ගමන් කරපු එක බිඳුව වෙනුවට වෛද්‍යුත තාක්ෂණ විද්‍යුත් තාක්ෂණ වෙනුවට ක්වොන්ටම් අණු පරමාණු අණු ප්‍රෝටෝන අණු ගමන් කරන තාක්ෂණයක් එනවා කියලා තමයි ඉස්සරහට විශ්වාස කරන්නේ. හරි. හොඳයි. එහෙනම් හරි. ඔන්න කතාව හරි. එහෙනම් මේක පාවිච්චි කරන්නේ පුතේ විද්‍යුත් පරිපථවල. දැන් විද්‍යුත් පරිපථ නිර්මාණය කරන්නේ විද්‍යුත් පරිපථ නිර්මාණය වෙන්නේ මේ තර්කන ద్వාර යොදලා. IC දාලා තමයි මේ විද්‍යුත් පරිපථයේ ගොඩ නැගෙන්නේ. දැන් මේ විද්‍යුත් පරිපථයෙන් තමා පුතේ මේ උපාංගයේ ක්‍රියාකාරීත්වය තීරණය වෙන්නේ පරිපථයේ හැසිරීමයි. එහෙනම් මේ තර්කන ద్వාර විද්‍යුත් පරිපථයක් ඇතුලේ ඉඳගෙන අහවල් කාර්යයක්ද කරන්නේ. මොකද්ද මේයි කාර්ය වෙන්නේ? මනිනවා. පුතේ තාර්කික පීඩනය මනිනවා. පීඩනය මනිනවා. හරි පීඩනය මනින එක අවතම් ප්‍රතිඵලයනේ. හරි පීඩනය මැනෙන්නේ කොහොමද කියන්නකෝ. ඉතින් හරි මං කියන්නේ පරිපථයක් ඇතුලේ මේ තර්කන ద్వාර මේ ලොජික් ගේට් වල මොකද්ද වෙන කාර්යය කියලා මං අහන්නේ. ඇයි ඒ කාර්ය පරිපථයක් හැදෙන්නේ මේ තර්කන ලොජික් ගේට් මේ IC රාශියක් එකතු වෙනවා. එතකොට මේ පරිපථ තුල ඇතුලේ ගමන් කරන්න මොන වතුරද? විද්‍යුතය. දැන් විද්‍යුතය ගමන් කරනවා මේ IC වල එතන මේ තර්කන ద్వාර වල අහවල් කාර්යයක් වෙන්නේ ඇතුලේ ඉඳගෙන. ඔය ගමන් කරන විද්‍යුතය මොනවද කරන්නේ මේ කට්ටිය? විද්‍යුතය පාලනය වෙරේකට හරියටම හරි විද්‍යුතය උපාංගයේ අවශ්‍ය ආකාරයට උපාංගයේ ක්‍රියාකාරීත්වයට ගැලපෙන විදියට මේ හසුරවන එක තමයි කරන්නේ පුතේ මෙන්න මේ තර්කන ద్వාර වලින් අහගන්න කවුරු හරි අහුවොත් කියන්න මොකද්ද ලොජික් ගේට් එකක් කියලා කියන්නේ ලොජික් ගේට් එක කාර්යය මොකද්ද කියලා අහුවොත් ඔයාගේ උත්තරේ වෙන්න ඕනේ මොකද්ද තර්කන ద్వාරයක් කියලා කියන්නේ විද්‍යුත් පරිපථ නිර්මාණයට යොදා ගන්න උපාංගයක් ඒ උපාංගයේ කාර්යභාරය වෙන්නේ මොකද්ද? විද්‍යුතය. ඒ ධාරාව ගමන් ගන්නා ධාරාව අවශ්‍ය ආකාරයට මොනවා කරගන්නද? හසුරවා ගන්නවා. එහෙම නැත්නම් මොකද්ද? පාලනය කර ගැනීමක් තමයි තර්කන ద్వාර වලින් සිදු වෙන්නේ. පැහැදිලිද? අපිට ඇඟිල්ල තියලා වහලා පුළුවන් ද විද්‍යුතය පාලනය කරන්න? මේ ධාරාව එහෙම පාලනය කරන්න පුළුවන්ද අපිට? ඔය සර්කිට් හදලා කට්ටියම දන්න එක බල්බ් පේලියක් පත් දිරලා අනිත් බල්බ් පේලිය ඕෆ් වෙනවා. එහෙනම් ඒ පාලනයක් නෙමෙයි විතර වෙන්නේ. උඩේකට විද්‍යුත් ධාරාව දෙනකොට යටියකට ධාරාව දෙන්නේ නැහැ. විද්‍යුත් දෙන්නේ නැහැ. ඒ කියන්නේ පාලනය කිරීම හසුරීමක් කරලා දෙනවා. දැන් මේක යොදන්නේ IC යොදාගෙන ඔය ඉලෙක්ට්‍රොනික සර්කිට් ගහන කට්ටිය මේ ඩයෝඩ් පාවිච්චි කරනවා ඕන තමයි. ඒකට දන්නේ නැහැ මේක ඇන්ඩ් එක නොට් එක එහෙම දන්නේ නැහැ. හැබැයි අපි දැන් ඉගෙන ගන්නවා හරියට ක්‍රමෙ. පැහැදිලිද කතාව? දැන් තර්කන ద్వාරයේ කාර්යභාරය පැහැදිලිද? එහෙම ඔයා ඉගෙන ගන්නවා පුතේ. ඔයා සිලබස් එක තුල තර්කන ద్వාර කීයක්ද? කීයක්ද? එහෙනම් මේ 7න් පුතේ 7 විදියට ධාරාව වෙන හසුරවනවා. මන්ද මේ 7ක් හසුර 7 ආකාරයකට අපිට ධාරාව එහෙම නම්‍යශීලී කරගන්න පුළුවන් නම් පට්ට ලොකු වැඩක් කරන්න පුළුවන් මේ ඒ උපකරණ වල වෙන්නේ එහෙම තමයි. මාර වැඩක් එකිනෙකට වෙනස් මේ හත මම අන්තිමට පෙන්නනවා හතම ඇඳලා
එක විදිහමද කියලා. පැහැදිලිද කතාව? හරි. රයිට්. අපි ලියා ගන්නවා මෙන්න මෙහෙම. මාතෘකාව තර්කන ద్వාර. හරි. ලොජික් ගේට්ස් කොටසට අපි ආවා. රයිට්. හරි. මෙතන ලියන්නේ තාර්කික ద్వාර. ඔය ටියුට් print out අරන් නැත්නම් කඩදාසියක මම සකස් කරගන්න ලොකු නෝට් ලියන්නේ නැහැ. ඉස් කියන්නේ ඔගේ පොතක CR පොතක සකස් කරගෙන ඉන්න. හරි. ඔක ටියුට් එක හම්බ වෙන ගමන් ටියුට් එකට පිටපත් කරගන්න ඕක. හරි. ඉතින් වැදගත්. හරි. මේව ලියා ගන්න. right. විද්‍යුත් උපාංග තුල අන්තර්ගත කොට ඇති. විද්‍යුත් උපාංග තුල අන්තර්ගත කොට ඇති විද්‍යුත් උපාංග තුල අන්තර්ගත කොට ඇති පරිපත තුලින් විද්‍යුත් උපාංග තුල අන්තර්ගත කොට ඇතුළත් කොට ඇති අන්තර්ගත කොට ඇති පරිපත තුලින් ඒවාහි ක්‍රියාකාරීත්වය තීරණය වේ. ඒවාහි ක්‍රියාකාරීත්වය තීරණය වේ. මෙම පරිපත ගත කොට පරිපත තුලින් අන්තර්ගත කොට ඇති පරිපත තුලින් ඒවාහි ක්‍රියාකාරීත්වය තීරණය වේ. විද්‍යුත් උපාංග තුල අන්තර්ගත කොට ඇති පරිපත තුලින් ඒවාහි සර්කිට් පරිපත කියන්නේ සර්කිට් තුලින් ඒවාහි ක්‍රියාකාරීත්වය තීරණය වේ. right. මෙම පරිපත නිර්මාණය කොට ඇත්තේ තර්කන ద్వාර වරහන් ලියගෙන IC එක ලියගෙන තර්කන ద్వාර රාශියක් භාවිතා කිරීමෙන් තර්කන ద్వාර රාශියක් භාවිතා කිරීමෙන් ඒ අනුව ඒකට ලියන්න ඒ අනුව පරිපතයක් තුල වූ තර්කන ద్వාරයක කාර්යභාරය වන්නේ ඒ අනුව පරිපතයක් තුල වූ තර්කන ద్వාරයක කාර්යභාරය වන්නේ ඒවා තුල ගමන් ගන්නා වූ විද්‍යුතය කාර්යභාරය වන්නේ ඒවා තුල ගමන් ගන්නා වූ විද්‍යුතය විදුලිය උපාංගයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය පරිදි ගමන් ගන්නා විද්‍යුතය විදුලිය උපාංගයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය පරිදි හැසිරවීම ඇලයිරක් පාලනයක් හැසිරවීමක් ඇලයිරක් ගාලා පාලනයක් සිදු කිරීමයි හැසිරවීමක් ඇලයිරක් පාලනයක් සිදු කිරීමයි හරි අලුත් ඡේදකී හැසිරවීමක් වෙන පාලනයක් සිදු කිරීම right ලියන්න මේ ආකාරයට අලුත් ඡේදකී මේ ආකාරයට
මෙතන අපි ඉන්නේ ජොයින් තවල කට්ටිය එනවා යනවා නේද සිග්නල් ප්‍රශ්නයක්දී මේ ආකාරයට එකිනෙකට වෙනස් වූ ආකාරයෙන් එකිනෙකට මේ ආකාරයට අනුච්ඡේදයකින් මේ ආකාරයකට එකිනෙකට වෙනස් වූ ආකාරයෙන් විද්‍යුතය පාලනය කරන්නා වූ තර්කන ద్వාර 7ක් පිළිබඳව පාඩම තුලදී අධ්‍යයනය කරනු ලබයි. තර්කන ద్వාර 7ක් පිළිබඳව පාඩම තුලදී අධ්‍යයනය කරනු ලබයි. right. හරි මූලික ద్వාරයන් අපි කතා කරන්න යන්නේ පුතේ මෙන්න මේ හතම මෙතන තියෙනවා. ඔයාට දැක ගන්න පුළුවන් පුතේ ඒ සඳහා භාවිතා කරන සංකේතය. මේක මේ කඩේ මෙහෙම එකක් නෑ පුතේ. මෙහෙම එකක් හොයන්න එපා කඩේ ගිහිල්ලා. ජාත්‍යන්තරව ලෝකයේ භාවිතා කරන මේ වගේ මේ විදිය තර්කන ద్వාරය අඳුනා ගන්න. මෙහෙම විදුලිය පාලනය කරන තර්කන ద్వාරය අඳුනා ගන්න පාවිච්චි කරන සංකේතය තමයි මෙන්න මේක. මේක තව සංකේතයක්. මේවා අපිට වැදගත් වෙන්නේ ඇයි පුතේ? මේවා වැදගත් වෙන්නේ ඇයි? මේවා වැදගත් වෙන්නේ ඈ? අඳින්න විද්‍යුතය පාලනය. මේක වැදගත් වෙන්නේ පරිපත අඳින්න. ඉතින් පරිපත අපි ගොඩනගනකොට මේ සංකේත පාවිච්චි කරලා තමයි අඳින්නේ. මේවා තමයි ලෝක සම්මත සංකේතයන් ටික. පැහැදිලිද? හරි. මේ හතක් තියෙනවා මෙතන. මේ පල්ලෙහා තියෙන IC එක මේ ඒකම තමයි මේ තියෙන IC එක කියලා මම කිව්වේ IC එක මේ වගේ දැන් මෙතන ඔයා පේනද මේ මෙතන මේ ඔය ගේට් එකම තමයි ඇතුළට IC එක කියන්නේ IC එකක් කියලා කියන්නේ පුතේ මේ තර්කන ద్వාර කීපයක් දානවා මේ මේක ඉන්පුට් දෙක අපි හිතමු 1 2 කියන්නේ මේ දෙන්න මෙන්න මේ දෙන්න මේ 1 2 කියලා ඔන්න ඔය දෙන්න මේ තියෙන්නේ එහෙනම් 1 2 මෙතෙන්ට ආදාන ටික වයර් දෙක ගහපුවාම මෙතනින් එන්නේ මොකද්ද ප්‍රතිදාන එහෙනම් කරන්ට් එක මෙතෙන්ටද මෙතෙන්ටත් දෙනවා මේ වයර් දෙක මෙතෙන්ට ගහ සම්බන්ධ කරනවා නම් බල්බ් එක මෙතන හයි කරනවා බල්බ් එක මෙතන හයි කරපුවාම මේක දැල් වෙන නොදැල් වෙන අවස්ථාව තීරණය කරනවා අන්න ඒ වගේ අපිට ඕනේ පැත්ත මේ IC එකේ අපිට ආදානය යොදා ගන්න පුළුවන් ඒක තමයි වෙන්නේ හරි මේකේ අයකට භාවිතා කරන IC එක තමයි මේ තියෙන්නේ පුතේ මේ IC එකේ සංකේතය තමයි මෙන්න මේ තියෙන්නේ කිරික වෙනස් 7ක් තියෙනවා අපි මේ 7 පිළිබඳව අවධානය කරලා මුලින් අපි 4ක් ඉගෙන ගන්නවා පස්සේ අපි ඉතුරු දුරට යනවා පාඩම මැදදී හරි අර ඔහොම තමයි පාඩම කරන්නේ එහෙනම් පළවෙනි ద్వාරය මෙන්න මේ සංකේතය කාට හරි කියන්න පුළුවන්ද මේක මොකක්ද කියලා ඉස්කෝලේදී ඉගෙන ගත්තද and ద్వාරය and ద్వාරය very good හරි ඊට පොඩි පන්තිවල සමහරක් මේක ඉගෙන ගන්න පුළුවන් හරි and කියන ద్వාරය තමයි මෙන්න මේක හරි බලමු මොකක්ද කියලා කවුද මේ පුතේ මේ ස්ක්‍රීන් එකේ අඳින්නවා අපි පාඩම අරන් යනකොට කවුද නම්ම මේවා කරගෙන පිස්සුවක් කියලා කවුද මේ ඒ වඳිනවා මේ වඳිනවා වා එහෙම ආතල් ගන්න එපා හරි අවධානය වෙනස් වෙනවානේ අවුරුනේ මන්ද මානසිකයෙක් ඉන්නවා මෙතන මේ අර කන්දේ දැන් නම කිව්වන් පස්සේ නම වෙනස් කරගෙන මේවා කරනවා හරි වැඩක් කරන්න කරුණාකර හරි මේ වගේ බාධා කරන්න එපා අවධානය වෙනස් වෙනවා ළමයිගේ අවධානය ඔක්කොම වෙන තැනකට යනවානේ හරි මම හිතනවා ඔයා හොඳ අම්මා තාත්තා කෙනෙක්ගේ දරුවෙක් කියලා හොඳ සුජාත දරුවෙක් කියලා මම හිතනවා මම එතනින් යාර මං ආයි කියන්නේ නේ හොඳ දෙවව්පියගේ සුජාත දරුවෙක් කියලා කියලා ඉතින් ඒකේ ඉංග්‍රීසි එකේ නම් නැති කරන්න එපා සුජාත එක වෙන ජාත වෙයි ඉදිරියට ක්‍රියාකාරීත්වය අනුව හරි රයිට් හොඳයි රයිට් අපි එහෙනම් යනවා පළවෙනි ద్వාරය අපි හැඩේ මෙන්න මෙහෙම තමයි කිව්වා පොඩ්ඩක් මම පෙන්නනවා රයිට් අපි මෙන්න මෙහෙම පුතේ මේ බලන්න මේක ద్వාරය මම පෙන්නුවා මෙන්න මේක හැඩේ මෙන්න මෙහෙම දෙන්නේ මේකේ හැඩේ මෙන්න මේ වගේ
ස්වරූපයක් තමයි ගන්න. මෙන්න මේ දෙක අපි මෙන්න මේවා හිතලා රයිට්. නම් හිතන්න රයිට් වෙන්න මේ දෙක. මේක හිතන්නකො මේක එක වයර් එකක් මේක තව වයර් එකක් කියලා. මේ වයර් දෙකක් කියලා හිතන්න මේ වයර් දෙක මේ උපකරණයට ඇතුල් කරපුවාම මේ ප්‍රතිධානය මෙන්න මේකෙන් පෙන්නනවා. අවුට්පුට් එක මෙන්න මේකෙන් පෙන්නනවා. හරි අපි හිතන්න මේ වයර් එක ඔයා නම් කරන්නේ A කියලා. එහෙනම් මේ වයර් එක B වයර් එක කියලා නම් කරන්න. A B වයර් එක. පැහැදිලිද? එහෙනම් AB වයර් එකකින් A වයර් එකකින් සහ B වයර් එකකින් ආදානය කරපුවා ප්‍රතිධානය අපි මෙන්න මෙහෙම ලියනවා. A.B කියලා. තිත තිබ්බත් නැත්නම් මේ විචල්්‍ය දෙක අතර A සහ B කියන විචල්්‍ය දෙක අතර අපි හඳුනාගන්නේ මේ විචල්්‍ය දෙක අතර අපි හඳුනාගන්නේ පුතේ මේ ඩොට් එකක් තියෙනවා කියන. බලන්නකො මේක කියන කතාව. එහෙනම් මේක නමින් n ద్వාරය මේ නමින් n කියන ගේට් එක AND කියන ගේට් එක n කියන ගේට් එක n කියන ගේට් එක මේ බලන්න n කියන ගේට් එක අපි රූපයකින් අඳුරගන්නේ සංකේතානුසාරයෙන් පරිපතයක් තුල තියෙනවා අඳුරගන්නේ පුතේ මෙන්න මේ විදිහට. දැන් මෙහෙම එකක් තියෙනවා ඒක අනිවාර්යයෙන් n ගේට් එක. හරි? එහෙනම් අපි n කියන ගේට් එක ප්‍රකාශනයක සමීකරණයක හරි ඕකේ හරි දෙවිත් හරි වෙන්න ඇති හරි කවන්න ප්‍රශ්නයක් නැහැ හරි n ගේට් එක අනේ නියමාලියේ නේම වැරදි අඩුපාඩු වෙන්න පුළුවන් දැන් මේ මම කියන්නේ පුතේ මට ප්‍රශ්නයක් නැහැ මට ඔකට ඔය ඉස්සු කරේ කවන්නේ නැහැ මේක අපි එක තැනකට හරි ප්‍රයත්නයක් කරලා මේ කාලය කැප කරගෙන ශ්‍රමය කැප කරගෙන සල්ලි වියදම් කරගෙන අපි මේ අභියෝගයකට ඉන්නේ පුතේ අපි මාර චැලෙන්ජ් එකක් අපි මේ ඉන්නේ අධ්‍යාපනයේ හෙන ගහලා තියෙන ඔය කට්ටියගේ ලව කට්ටිය ගත අවාසනාවන්තම මේ අධ්‍යාපනයේදී මේ අවාසනාවන්තම කන්නේ අපේ දරුවෝත් ඉන්නවා මේ තැන්වල. ඉතින් අද වෙනකොට මේ පාසල් ශිෂ්‍යයෝ ඉතාමත් අවාසනාවන්ත ඛේදවාචකයෙන් ලක් වෙලා ඉන්නේ. සමහර ඔය කට්ටිය ඕම එලිලා හිටියට සමහර මිනිස්සුන්ට තාම ඒ අකුර ඔන්ලයින් තියා හිතා ගන්න බැරි තත්ත්වයක් සමහර ළමයි ඉන්නවා. ඉතින් ඒ ළමයි එහෙම පීඩා විඳිනකොට මානසිකව පීඩා විඳිනකොට ඒ ළමයි නේද ඒ ළමයින්ට හිතේ ළමයින්ට එහෙම ඉඳන් දෙවොපියන්ට කරන්න දෙන්නේ දෙවොපිය බුද්ධිමතුත් නැහැ. ඔහි යන්නදලා තැරලා තියෙනවා. ඉතින් ඔබ මේ වගේ මේ කාලේ නාස්ති කරන්න එපා. ඒකයි මම කියන්නේ. හරි ඒක වෙන මගේ පන්තිය විතරක් නෙමෙයි. වෙන කිසිදු පන්තියක ඒ කරන්න එපා. අවධානය Tamanට බැල තමයි අයින් වෙලා යන්න. අනික් කට්ටියට. ඉතින් මාර අභියෝගාත්මක කාලයකට මේ ඉන්නේ. හරි ඉතින් ඒ ඉඳ මේ කාලේ හරියටම ප්‍රයෝජනෙට ගන්න පුතේ. හරි මතක තියාගන්න. දැන් මේ ගෲප් එකේ ඉන්නවා 120කට ආසන්න ප්‍රමාණයක්. දැන් සම්බන්ධ වෙන භාගයට අනික් කට්ටියට බැරිකම නෙමෙයි තියෙන්නේ. සම්බන්ධ වෙන්නේ නැති ඒකට ක්‍රමවේදයක් නෑ. මට එන මැසේජස් මට එන දුරකථන නැමතුම් ගැන ඔකට කිව්වොත් ඒවා සමහර ඒවා පුදුම ඛේදනීයයි. හරි වත්ත වටේ දුර තමයි අර කිව්වගේ වහල උඩ නගිනවා. එහෙම නැත්නම් උපකරණ නෑ කට්ටියට ස්මාර්ට් පුංචි ෆෝන් එක තාත්තා අම්මාලා ෆෝන් නෑ. ඒ වගේ හරි ඛේදනීයයි. ඉතින් ඒක ඔබ මේ කාලේ හොඳට ප්‍රයෝජනෙට ගන්න. හරි ඒක අපි ගුරුවරයා හාස්‍යයට ලක් කරලා නැත්නම් තව ගුරුවරයෙක් බයිට් කරලා ටීචර් කෙනෙක් බයිට් කරලා නේද එහෙම කරලා ඔබ ඔය වෙලාවේ තෘප්තියක් ලබයි. හැබැයි ඔයාගේ අනාගතය ඔබ ඉතා කාලකන්ණි කරගන්න. ඒ ඉඳන් කරගන්න එපා. හරි රයිට් හොඳ නැන් ගේට් එක මේක එහෙනම් මේක පුතේ ලිඛිතව අපි අඳුරගන්නේ A and B කියලා. මේක AB මේක A and B. හරි මේක ලියන්නේ නම් අපි සමීකරණයක අපි බූලියානු ප්‍රකාශනයක අපි n ගේට් එක අඳුරගන්න ඩොට් එක. එහෙනම් x and y the x dot y p dot r මොකක්ද? හරි. දැන් මේක ලියන්න මේක මම ගන්නවා හිතන්න මේක a වයර් එක මේක b වයර් එක කියලා මම ගමු. මේ බලන්න. පුතේ මේ වයර් දෙකේ මේ හිතන්න මේ වයර් දෙකේ විදුලිය දෙන නොදෙන අවස්ථා කීයක් වෙන්නන්න පුළුවන්ද? 4ක්. පාගගෙන විදුලිය දෙන නොදෙන අවස්ථා කීයක් පුළුවන්ද? අපි දන්නවා ඒක. 0.1 අවස්ථා කීයද? උපරිම 4යිනේ. මම මේ 4 මෙහෙම ලියන්න මේ 0.1 එහෙනම් මෙයා මේව දුන්නා මෙයාගේ ප්‍රතිදානය මෙයාගේ එළියට යනවා a.b කියලා මේ දෙන්නගේ සංකල්පයනේ මෙතන ඉන්නේ. ඔන්න a.b කියන. මෙයා නමින් and ඉංග්‍රීසි භාෂාවේ and කියන්නේ සහ කියන එකනේ. හා කියන කතාව සහ කියන කතාව. conjunction එක සහ කියන කතාව. මේ සංඥා. හරි මේ බලන්න බිඳුවයි මේ මෙයාගේ නම and මෙයාගේ මේ පැත්ත අපිට මේ පැත්ත බල්බ් එකක් තියෙනවා කියලා. මෙයාගේ මේ පැත්ත බල්බ් එකක් තියෙනවා.
මේ බල්බ් එක දැල් වෙන්නේ මෙයාගේ මොන අවස්ථාවේ? මේ බල්බ් එක දල්වා ගන්න පුළුවන් වෙන්නේ අපිට මේ වයර් දෙකෙන්ම කරන්ට් එක යනවා. මේක සාමාන්‍ය ජීවිතේදී හිතන්න බල්බ් එක ක්‍රියාකාරීත්වය මෙන්න මේ ඇන්ඩ් එකකින් තියෙන. දැන් බල්බ් එකක් තුල තියෙන ඇන්ඩ් IC එක. බල්බ් එකක ඇතුළත් කරලා තියෙන IC එක වල ඇන්ඩ් එක. මේක සාමාන්‍ය ජීවිතේ අපි පාවිච්චි කරනවා. මම කියනවා මම පෙන්නලා දෙන්න කොහොමද පාවිච්චි වෙන්නේ කියලා. දැන් බල්බ් එකක් තුල පාවිච්චි වෙන ඇන්ඩ් මේ බල්බ් එක දැල්ලා ගන්න පුළුවන් වෙන්නේ මොන අවස්ථාවේද පුතේ? මේ දෙකෙන්ම කරන්ට් එක දෙන අවස්ථාව. එහෙනම් ඇන්ඩ් එක කියලා කියන්නේ ආදාන දෙකෙන්ම විද්‍යුත් ආදාන දෙකේම එකම අවස්ථාව පමණයි ප්‍රතිදානයක් තියෙන්නේ. එහෙනම් බිඳුවයි බිඳුවයි මේක ප්‍රතිදානයක් නැහැ. බිඳුවයි එකයි තියෙනවද? එකයි බිඳුවයි තියෙනවද? එකයි තියෙනවද? අන්න මේ අවස්ථාව. මෙන්න මේ අවස්ථාව ඔන්න ඇන්ඩ් කියන තර්කන ద్వාරයේ ඇන්ඩ් කියන ගේට් එකේ ක්‍රියාකාරීත්වය, එයාගේ හැසිරීම, එයාගේ report එක. මෙන්න මෙහෙම එයාගේ හැසිරීම මෙන්න මේ විදිහට බූලියානු අගයන් වගින් පෙන්නලා විචල්්‍ය යොදාගෙන පෙන්නලා අපි මෙන්න මෙහෙම අඳින වගුවට නමක් කියනවා. මොකද්ද? සත්‍යතා වගුව. සත්‍යතා වගුව. මේක තමයි අපි කියන්නේ මුද truth table එක කියලා. මේ මෙයාගේ report එක, මේ ළමයාගේ report එක මේ අපිට කරන්ට් එක ඔබ එපම මම අල්ලලා බලන්න ගෙනවන්න නැති. එහෙම බලන්න බෑනේ විද්‍යුතේ. මෙන්න මෙයා හැසිරෙන විදිය මෙතන මේ විදිය. පළවෙනි ඇන්ඩ් වල. පැහැදිලිද? අය අමතක වේද ඇන්ඩ් එක? ඇන්ඩ් එක කිව්වහම ඔළුවට එන්න ඕනේ මොකද්ද? බල්බ් එක. ඔයා වෙසක් එකට දාපු වෙසක් කූඩුවට දාමු. වෙසක් එකේ වෙසක් කූඩුවට දාපු බල්බ් එක. එක වයරයක් හරි ගෙනල්ලා තිබ්බ. ඔන්න දැම්මා ඔක්කොම හරි දාලා බලන්න බල්බ් එක පත්තු වෙන්නේ. ඔයා ආපහු ගලලා බලනකොට මොකද වෙලා තියෙන්නේ? අර රතු වයර් එක, නිල් වයර් එක සහ ගුරු වයර් එක, රතු වයර් එක, ගුරු වයර් එක එළියට පැනලා. එහෙනම් ඇන්ඩ් එකේ ක්‍රියාකාරීත්වය නෙමෙයි තියෙන්නේ. හරිද? දැන් පැහැදිලි ඇන්ඩ් එක අපිටයි නෑ සර්. මෙන්න බලන්න ඇන්ඩ් එක සංකේතානුසාරයෙන් අඳුරගන්න විදිය ඇන්ඩ් එක මෙන්න එයා ලිඛිතව පෙන්නන විදිය a.b කියලා x හරි විචාලේ නාමයක ඩොට් එකකින් තමයි තිබ්බේ. ඒ අතරමැද අපි ඇන්ඩ් එක කියලා ගන්නෙ. එහෙනම් එයාගේ හැසිරීම පෙන්නන වගුව තමයි මෙන්න මේක සත්‍යතාව වගුව. හරිද කතාව? මම දෙවෙනි එකට ඔයත් එකම කරනවා. හරි ඔන්න බලන්න. ඔන්න ඇන්ඩ් එක. ඒක ඇන්ඩ් එක. ඇන්ඩ් කියන ගේට් එක. හරි මේක යොදා ගන්න අවස්ථාව. බලමු කොහොමද කියලා. හරි. එහෙනම් ඊළඟ ගේට් එක තමයි. හරි මේ තව කතාවක් තියෙනවා. මේකේ අපිට සරල පරිපථය පෙන්වන්න පුළුවන්. ඇනලොග් පරිපථය. එහෙම නැත්නම් අපි කියනවා මේක අපි විද්‍යාවට අඳිනවා සරල පරිපථ කියලා જાතිය. ඇන්ඩ් එකේ හැසිරීම අපිට මෙන්න මෙහෙම පෙන්වන්න පුළුවන්. අපි සාමාන්‍ය සරල පරිපථ වල මෙහෙම අඳින්නේ මොකද්ද? ලොකු ඉරයි පුංචි ඉරයි. බැටරිය. බැටරි. මේ රවුමක් ඇදලා කතරකින් මොකද්ද පෙන්වන්නේ? බල්බ් එක. බල්බ් එක. දන්නවා විද්‍යුත් එක. රයිට්. මෙන්න මෙහෙම පෙන්වන්නේ මොකද්ද? ස්විච්. ස්විච්. මේක ස්විච් කීයක් තියෙනවද මේ පරිපථේ? දෙකයි. එහෙනම් මේක A ස්විච් එක දාමු මේක B ස්විච් දාමු. එහෙනම් ඇන්ඩ් එක මේ බල්බ් එක දාලවන්න මොකද්ද කරන්න ඕනේ? ස්විච් එකම දෙකම ඔන් කරන්න ඕනේ. මේක සරල පරිපථයක්. මෙන්න සරල ඇනලොග් සර්කිට් එක. දැන් අපි කියනවා සරල පරිපථය කියලා. පැහැදිලිද? මෙන්න සරල පරිපථය මෙන්න ඇන්ඩ් ద్వාරය. ඇන්ඩ් ద్వාරයේ සංකේතය මෙන්න සත්‍යතාව වගුව. හරි. තව එක කතාවක් උතර මම මතක් කරනවා. මේ ඇන්ඩ් එකේ අපි කියමු ඇන්ඩ් එකේ ආදාන 100ක් තියෙනවා. ඉන්පුට් ගේට් එකක ආදාන ඕනේ ගාණක් තියෙන්න පුළුවන්. ඔය හතෙන් එක ගේට් එකක් විතරක් අපිට හම්බ වෙන එක ආදානයක් පමණක් තියෙන්න පුළුවන්. ඒ කිව්වේ සර්. පිරු ලියන්න කියලා කියන මොකක්ද? හරි. ආදාන මේ තර්කන ద్వාරක ඉන්පුට් ඕනේ ගාන අවම දෙකයි. හැබැයි ඔය ගේට් හතෙන් අපිට එක්කෙනෙක් හම්බ වෙනවා පුතේ එක ආදානයක් විතර තියෙනවා. අපි ඉස්සරහා හම්බ වෙනවා. දැන් තව පොඩ්ඩකින් හම්බ වෙනවා. පැහැදිලි? එහෙනම් තර්කන ద్వාරේට ආදාන ඕනේ ගාන තියෙනවා. හැබැයි ඕනෑම තර්කන ద్వාරයක තියෙන ප්‍රතිදාන කීයද? එකයි. එකයි. දෙකයි. හරි? එකයි. හරි. හිතන්නකෝ ඇන්ඩ් වල ආදාන 100ක් තියෙනවා. මේ ඉන්පුට් 100ක් තියෙනවා. 100න් 99කම කරන්ට් එක යනවා. ඉන්පුට් එකක් තියෙනවා. එකක අවුට්පුට් එකක ඉන්පුට් එකක් නැහැ. එහෙනම් මේකේ අවුට්පුට් එකක් තියෙනවද ඇන්ඩ් එකේ? නෑ. නැහැ. පැහැදිලිද? මතකද? රයිට්. ඔන්න n කියන ద్వාරයේ
ක්‍රියාකාරීත්වය right දැන් ටියුට් එක ටික නිබන්ධනයේ ගිහිල්ලා නෑ පුතේ A වල හරි B වල හරි එක තියෙනවනේ ඊගාව ගේට් එකේ ඉන්නේ පුතේ. මේක ඇන්ඩ් එකනේ. A B දෙකේම ආදාන තියෙනවා. ඊගාව ගේට් එක තමයි ඔයාලට යන්නේ. හරි. හරි. මෙන්න මෙතෙන්ට අපි යනවා. රයිට්. එහෙනම් ඔයා දැන් මෙහෙම දැන් ටියුට් එක මෙන්න මෙහෙම තමයි සකස් කරගන්න ඕනේ. මෙතන නම ලියනවා උඩම ලියනවා ඇන්ඩ් ගේට් කියලා. ඇන්ඩ් ద్వාරේ. මූල ద్వාරේ නම ඔයා ලියන්න ඕනේ. සංකේතය අඳින්න දෙයක් නැහැ ඔයාලට තියෙනවා. මේ රයිට් මෙතන ලියලා ඇන්ඩ් ගේට් එක කියලා. ඇන්ඩ් and gate මේක නමින් and හරි හරි පුතේ මෙන්න මෙතන and gate එක අපි සත්‍යව right මේ AB කියද ඉන්ටු අදාලා දිනවා right මෙතන A කියන විචල්ලේ මෙතෙන්ට ගන්න සතිතාවක පුරව ගන්න AB A සහ B හරි මේක අපි ගමු A සහ B කියලා අපි ගමු. right. අවස්ථා හතර අපි මෙන්න මෙහෙම මේ රටාව අපි පුරුදියම පුතේ. මේ රටාව පුරුදු වුණා නම් අපිට හරි ලේසි වැඩි ඉස්සරහට. හරි? මෙන්න මෙහෙම එක පුරුදු කරලා right. බිඳුවයි මෙතන බිඳුවේ මේ බිඳුව මෙතන බිඳුව right. මෙතන බිඳුවයි එකයි sorry එකයි ඊගාව එක එකයි right ඒ තීරුව එහෙම ඊගාව තීරුව අපි ගන්නවා බිඳුවයි එකයි හරි ඊගාව තීරුව අපි ගන්නවා බිඳුවයි එකයි එක මෙන්න මේ රටාව හුරු වෙන්න ඕන අනිවාර්යෙන් හරි AB එහෙනම් අපි output එක අපි ලියනවා A and B කියලා and B output එක අපි ලියලා A and B කියලා මෙන්න මේව සත්‍යතාවක් වෙයි right A and B ආදාන දෙක right අපි මෙතන බලමු මොකද්ද වෙන්නේ කියලා දැන් මෙතන බිඳුවයි අවස්ථාව බිඳුවයි මෙයාගේ බිඳුවයි එකයි අවස්ථාවක් බිඳුවයි එකයි අවස්ථාවක් බිඳුවයි එකයි අවස්ථාව විතරක් එකක් වෙනවා right මෙන්න මෙහෙම අපි සත්‍යතාවක් ඔන්නෝම ගොඩනගනවා right මේ IC එක තියෙන්නේ මෙන්න මේක IC එකට යටින් ඔයා ඇඳ ගන්නවා පුතේ මෙන්න මේ IC එකට යටින් ඔයා ඇඳ ගන්න මේ මම ඇඳලා තියෙන සරල පරිවර්තය ඇඳ ගන්න. සරල පරිවර්තය. හරි සරල පරිපතය ඇඳ ගන්න හරිද මේක හරිද පුතේ ටේබල් එක පුරව ගන්න ඇති රයිට් මෙන්න සරල පරිපතය ටක් කරලා ඇඳ ගන්න සරල පරිපතය ඕක වෙන විදිහට පෙන්නන්න පුළුවන් පෙන්නන්න ඇන්ඩ් එකේ අපිට සරල පරිපතය ඕන නම් තව කෙනෙකුට මෙන්න මෙහෙම අඳින්නත් පුළුවන් මේ ඇන්ඩ් එකේ ක්‍රියාකාරීත්වය බලන්න පොඩ්ඩක් ඇන්ඩ් එකේ ක්‍රියාකාරීත්වය පුතේ බලන්න එක බිඳු දුන්නාම මොකද වෙන්නේ කියලා right අවසාන වශයෙන් අපිට මෙන්න මෙහෙම සාරාංශයකට ගන්න දෙකම එක නම් තමයි output එක එක වෙන්නේ right මෙන්න මේ විදිහට අපිට ගන්න පුළුවන් තව විදිහකට ඔය AND එකම පෙන්නලා තියෙන්නේ නේද truth table එක AND gate එකේ හරි අවස්ථා හතර පෙන්නලා ඒ output එක F කියලා අරන් තියෙනවා right අවස්ථා දෙක අන්තිම අවස්ථාව විතරක් output එක ගන්න මේ සරල පරිපතේ ඔය මම අඳපු analog circuit එක තමයි ඔය තියෙන්නේ එක බිඳුව විදිහට ඔන්න ඔය විදිහට දැන් අග්‍ර දෙක දෙපැත්තට දාලා අක්ක ඔය විදිහට ඇඳ ගන්න බල්බේ තියෙනවා. දැන් බෝඩ් එකෙත් තියෙන සරල පරිපතය ඇඳ ගන්න ටක් ගාලා.
ඉවරයි ඉවර කියන ඇඳගෙන ඉවරලා අපි ටක්කලා ඊගාව ගේට් වලට යන්න ඕනේ. ඉවරයි සර්. ඉවරයි නේද? හරි රයිට් හොඳයි. එහෙනම් අපි යනවා ඊළඟ ගේට් එකට පුතේ. අපි මෙතන මේක තියාගෙන වැඩ කරගෙන ඊගාව ගේට් එක නමින් ඕර්. ඊගාව ගේට් එකේ නම පුතේ ඕර් කියන ద్వාරය. ඕර් කියන ගේට් එක. මේකේ හැසිරීම මෙන්න මේකේ ස්වභාවික සංකේතය. ලෝක සම්මතය මෙන්න මේ විදිහේ මෙන්න මේ වගේ හැඩයක් තමයි ගන්න. මේ හඳ භාගයක් වගේ. හඳ පළුවක් වගේ. ඇන්ඩ් එක. sorry ඕර් එකේ ආදාන. මේ දැන් මේක A කියලා නම් කරනවා මේක B කියලා නම් කරනවා. A B. හරි? right. එහෙනම් මේකේ ප්‍රතිදානයේ A.B කියලා ලියුවා. එහෙනම් මේකේ ප්‍රතිදානය අපි ලියන්නේ කොහොමද? A plus B ධන B. ඔව් A ධන B. එහෙනම් ඕර් ద్వාරය අපි සංකේතානුසාරයෙන් පරිපතයක තියෙනකොට අපි අඳුරගන්නේ මේක ඕර් එක කියලා. බූලියානු ප්‍රකාශනයක මේ සමීකරණයක තියෙනකොට අපි ඕර් එක මේක ඕර් කියලා අඳුරගන්නේ ධන ලකුණේ. විචල්්‍ය දෙක අතරමැද ධන ලකුණ තියෙනවා නම් මොකක්ද මේ ගේට් එක? ඕර් එක. විචල්්‍ය දෙක අතරමැද මොනවද තිබුවොත් ඩොට් එකක් තියෙනවා නම් අපි කියන්නේ මොකක්ද? ඇන්ඩ් එක. පැහැදිලිද? හරි. මේකේ එම හැදිරීම ආපහු මේ ගත්තාම පුතේ මේකේ නමින් O කියන එක මම මෙතන අඳින්නම් ඒක O කියන එක මේකේ සත්‍යතාව අපි ගත්තාම A B කියලා ගත්තාම O කියන කතාව වෙන්නේ right මේක A or B ධන නෙමෙයි අපි දැන් කියන්නේ or කියලා. A or B එහෙම පුරුදු වෙන්න කියන්නේ A ධන B ගණිතයේදී එහෙම කියන්නේ A or B කියලා කියන්නේ ඔන්න හිරු කියපු අවස්ථාව right 0.1 එහෙනම් බිඳුවයි කිසිදු එකක ආදානයක් නැහැ. කිසිදු ආදානයක විද්‍යුතයක් ගම ඇතුළත් වෙන්නේ නැහැ. ආදානය වෙන්නේ නැහැ. එහෙනම් අවුට්පුට් එකක් නැහැ. එකක හරි විද්‍යුතයක් ගමන් කරනවා නම් ආදාන 1 හෝ ආදාන 2 AB එකක හෝ විද්‍යුතයක් ගමන් කරනවා නම් ප්‍රතිදානයක් තියෙනවා. එකක හෝ විද්‍යුතයක් ගමන් කරනවා නම් ප්‍රතිදානයක් තියෙනවා. පැහැදිලිද? තේරුණාද? හරි මම අර කියපු කතාවේ මම කලින් කිව්ව කතාවක් තර්ක ద్వාර පැහැදිලි කරනකොට පුතේ ගෙදර හොල්මනින් ඇවිදින කියන්නේ නිින්දෙන් ඇවිදින එකෙක් ඉන්නවා උට ඉස්සරහා දොරට පිළිවෙල දොරටයි සෙන්සර්ස් දෙකක් හයි කරලා තියෙනවා එක දොරක් හරි ඇරියොත් එලාම් එක වදිනවා මු දොර අරගෙන තමයි යන්නේ වහලෙන් නැගලා යන්නේ නැහැ මු හීනෙන්ම රෑ 12ට එහෙම ඉන්නවා ළමයි කෙත ගෝණි දානවා එහෙම ළමයි ඉන්න මෙතනකදී හොල්මන් නිකන් ඇවිත් හොල්මන් වගේ ඒ ළමයි ඉන්නවා එහෙනම් එයාගේ දොරේ සර්කිට් එකට එන්න ඕනේ මේක නෙවෙයිද බලන්න නැද්ද කියලා හවුද නැද්ද? මේ දොරවල් දෙකම වහලා එලාම වදින්න ඕනේද? නෑ. ගෙදර මේක කට්ටිය ඇහැරවන්න ඕනේ නෑ. මෙන්න B දොරම අරිනවා. පිටිපස්සේ දොර අරිනවා. එලා එලාම එක වදින්න ඕනේ. මුළු ඔක්කොම ඇහෙන්න තමයි එක්ක මිනිහලන්ට ඇහැරනවා නැත්නම් ගෙදර මිනිස්සුන්ට ඇහැරනවා. ඒ දොර අර මේ දොරවල් දෙකම අරනවා. එහෙනම් මෙන්න ඕර් ගේට්. ඒක තමයි අන්න සරල කතාව. තේරුණාද? right. හොඳයි. මෙන්න පුතේ ඕර් ගේට් එක මෙන්න සත්‍යතාවක්. මෙන්න සරල පරිපතය මම අඳිනවා මෙන්න මේ විදියට. right සරල පරිපතය අපිට අඳින්න පුළුවන් මෙන්න මේ විදියට අර විදියම මෙන්න මේ වගේ හැඩයක් ගමු මෙන්න බැටරිය මෙන්න බල්බය අපි මේකේ ස්විච් දෙක මෙන්න මේ විදියට අපි අඳිනවා. මේක A ස්විච් එක මේක B ස්විච් එක දැන් මේ බල්බ් එක දැල්වා ගන්න පුළුවන් පුතේ කොහමද දැන් මේ බල්බ් එක දැල්වා ගන්න පුළුවන් අපිට A හරි B හරි ස්විච් එකක එකක් හරි දැල්ලුනොත් අපිට ගන්න පුළුවන් හරි එහෙනම් යන්න තියුට් එකට ගේට් එක උඩින් ලියා ගන්න ගේට් එකේ නම ලියා ගන්න මෙතන ගේට් එකේ නම ලියා ගන්න ඕර් ගේට් කියලා ඕර් ద్వාරය right OR ద్వාරය කියලා ලියා ගන්න ගේට් එක ඉංග්‍රීසියෙන් right ద్వාරය right ලියාගෙන එන්න පල්ලෙහාට විචල්්‍ය දෙක නම් කරන සත්‍යතාවක් පුරව ගන්න පල්ලෙහාට වෙන්න right AB A dan B
A or B කියලා මෙතන දාගන්න. හරි මෙතන ලියාගන්න බිඳුවයි මේ රටාව හුරු වෙන්නේ මේක උරා 1.1 මේක තමයි අපි ඉස්සරහට ආධාර ප්‍රමාණය වැඩි වෙනකොට මේක තමයි අපි ඉස්සර ව්‍යුත්පන්න කරන්නේ එතකොට ලේසි මේ රටාව හුරු වුණා නම් හරි දෙවෙනි පේලියේ බිඳුවයි 1යි බිඳුවයි 1 හරි එහෙනම් OR ගේට් එකේ අවුට්පුට් එක වෙන්නේ මේ පළමු අවස්ථාව විතර බිඳුවයි ඊගාව අවස්ථාව තුනම 1 බවට පත් වෙනවා right සත්‍යතාවග්ගුව මේ විදිහට සම්පූර්ණ කරගෙන ගේට් එකේ නම ලියාගෙන මේ IC එකට OR එකේ IC එක දාලා IC එකට යටින් මෙන්න මේ IC එකට යටින් ඔය ඇනලොග් පරිපථය ඇද ගන්න බෝඩ් එකේ තියෙන ඇනලොග් පරිපථය එන OR ගේට් එක ඉස්සෙල්ලා AND එකේ වෙන්නේ පරිපථය මම පෙන්නුවේ නෑ නේද? AND එකේ පරිපථය පොඩ්ඩක් ආයෙත් දානවද? දාන්න පුතේ. මේ ඇවිල්ලා AND එකේ පරිපථය මේ තියෙන්නේ. මෙන්න ඊගාර OR ගේට් එක මම දාන්න. මෙන්න OR ගේට් එකේ. OR ගේට් එකේ සර්කිට් එක තමයි මෙන්න මේ විදිහ. අඳලා තියෙන එක මම. ගේට් එක මේක. මේ වගේ අවස්ථාවක් තමයි ගන්නෙ සත්‍යතාවග්ගුව. හරි. එහෙනම් ඊගා අපි ගේට් එක ඉගෙන ගන්නවා. හරි නේද පුතේ? රයිට් අපි යනවා එහෙනම් ඊගාව ගේට් එකට. ලොජික් ගේට් සර්කිට් මල්ටිමීඩියා ලොජික් software ගන්න පුළුවන්. මල්ටිමීඩියා circuits logic gates what circuits multimedia logic software ගන්න පුළුවන්. ඔව් software එක ක්‍රියාකාරීත්වය සකසලින් තමයි අන්තිම වෙන්නේ. ඒ සකසලේ තුල අනිවාර්යෙන් logic gate වල ක්‍රියාකාරීත්වය තමයි ක්‍රියාත්මක වෙන්නේ. හරි. දැන් අපිට හම් වෙන ඊගාව ద్వාරය තමයි පුතේ සුවිශේෂී ద్వාරය. මෙන්න මේ ద్వාරය. මම කිව්වා ආදාන එකක් පමණක් හමු වන ගේට් එකක් අපිට හම් වෙනවා කියලා. මෙන්න මේ ద్వාරය. මෙන්න මේ ගේට් එක. මෙන්න මේක. මේක නමින් අපි මෙයාට කියනවා මොකක්ද ගේට් එක? not gate not 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 ගේට් එක ඒක not ගේට් එක කියලා කියනවා. not ගේට් එක NOT මෙන්න මේ වගේ හැඩයක් තමයි එයාගේ
සංකේතයෙන් එයා ගන්න ආදාන එකයි තියෙන්නේ මෙන්න මේ විදියට ත්‍රිකෝණාකාර හැඩයක් තියෙනවා මේ ඉස්සරහින් නොබ් එකක් තියෙනවා. ඒක අමතක කරන්න එපා ඉස්සරහින් නොබ් එක. මේ ඉස්සරහින් නොබ් එකක් නැති මේ ත්‍රිකෝණي වගේ හැඩයක් තියෙනවා. ඒක not buffer කියනවා. ඒකත් ඉලෙක්ට්‍රොනික කර්මාන්තයේ භාවිතා වෙනවා. ඒක වැරදි. not buffer අපි not එක ඉගෙන ගන්න මේ not එක. මෙන්න මේක තමයි ඉස්සරහින් නොබ් එකක් තියෙන්න ඕනේ. මෙන්න මේ විදියට. ඒතර ආධාර එකයි තියෙන්නේ. දැන් කාමරයේ තියෙන එක ස්විච් එකයිනේ. මේක not gate. කාමරයේ තියෙන එක ස්විච් එකයි නම් කරන්න පුළුවන් දේවල් මොකක්ද තියෙන්නේ? එක සහ එහෙම නැත්නම් මොකද්ද? බිංදුව on off විතරයි නේද? එහෙම නේද? ඔව්. on off විතරයි. අවස්ථා දෙකයි තියෙන්නේ. එහෙනම් මෙයාගේ සටතාවව වගුව පුංචි එක්කෙනෙක්. හරි පොඩි A මෙන්න මෙහෙම A එකයි අපි එක වයගම් මම A කියලා ගත්තා. දැන් x හරි මොකක් හරි. දැන් මෙයා මෙහෙම දැම්මහම එහෙනම් මෙයාගේ අවුට්පුට් එක මෙයා ලිඛිතව පෙන්නන්නේ පුතේ මෙයා පෙන්නන්නේ A bar කියලා. A not B නම් මෙතන A තමයි මෙතන A bar අන්න. bar කිරීමේ bar එක පුතේ මෙන්න මෙහෙමත් කරනවා. මේකත් හරි. උඩින් කමාවකුත් දානවා. ඒකත් හරි. ඒකම තමයි කියන්නේ. A not එක. එහෙම නැත්නම් A අකුරු ඉස්සර රිඩල් අකුරු ඒකත් හරි. ඔය තුනම හරි. ඒක උඩින් බා කරන එකත් හරි. දැන් ඒක උඩින් කමාව උඩින් කමාවක් දා. ඒක ඒ not තමයි අර්ථවත් කරන්නේ. නැත්නම් -a. ඉස්සර රිඩල් අකුරු දාන ඒ not එකම තමයි. ඔය තුනම හරි. තුනම ලියාගන්න. output එකේ. හරි? එහෙනම් මෙයාගේ අවස්ථා දෙකයි තියෙන්නේ පුතේ. මොකක්ද අවස්ථා දෙක? මෙයාගේ අවස්ථා දෙකයි තියෙන්නේ බිඳුව හෝ එක. right. මෙයා මාරයි. මෙයා මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. බිඳුව නම් මේ බලන්න මේ ආදානයේ බිඳුව නම් මෙයාගේ ප්‍රතිදානයක් තියෙනවා. ඒ කියන්නේ ඉන්පුට් එකක් නැත්තම් අවුට්පුට් එකක් තියෙනවා. ඉන්පුට් එකක් තියෙනවා නම් අවුට්පුට් එකක් නැහැ. ඒ කියන්නේ ආදානයේ එහෙම් පිළිම අනිත් පැත්ත ආරම්භ. ආදාන දෙකයි එක්ක බිඳුව එකනේ නෑ එක නම් බිඳුව කරනවා බිඳුව නම් එක කියනවා. බිඳුව කියලා කියන්නේ පුතේ ආදානයක් නැහැ කියන්නේ ආදානයක් නැතු මේ පැත්තට ඉන්පුට් එකක් නැතුව මෙයා අවුට්පුට් එකක් දෙනවා මෙතෙන්ද මාර කෙලියයි. යකෝ කරන්ට් එකක් නැතුව මු කොහෙන්ද කරන්ට් එකම වන්නේ අවුට්පුට් එකක් දෙන්න. බි එක අර හැබැයි මෙතන ඉන්පුට් එකක් තියෙනකම් මෙයා બ્લોක් කරගෙන දෙන්නේ නැහැ. පිටිපස්සේ ඉන්පුට් එකක් දුන්නොත් මෙයා අවුට්පුට් එක දාන්නේ නැහැ. බෑ පිටිපස්සේ ඉන්පුට් එක නැති වෙච්ච ගමන් මෙයා අවුට්පුට් එක එළියලා. හරි මට ඉස්සෙල්ලා කියන්නකෝ මේක ඉගෙන ගන්න කලින් මෙයා මෙතන ආදානයක් නැති වෙනකොට විදුලියක් කොහෙන්ද මවන්නේ මෙයාට දෙන්නේ? කවඩා කරලා තියාගෙන. අන්න හරි හරියටම හරි පුතේ. මේ not gate එක හදලා තියෙන්නේ අන්න එහෙමයි. ට්‍රාන්සිස්ටර් එකක් මේක ඇතුලේ තියෙනවා. ඒ ට්‍රාන්සිස්ටර් එකේ පුතේ මෙයාට දීපු විදුලිය මෙයා ගබඩා කරන්න තියා ඉඳලා මේ ආදානයේ විසන්ධි වෙච්ච ගමන් මෙයාගේ මේ ට්‍රාන්සිස්ටර් විදුලිය නිකුත් කරනවා මේ පැත්ත. මේ උපකරණේ මාර තැන් වලට ඕන වෙනවා. ගෙදර මේ උපකරණේ අනිවාර්යයෙන්ම තියෙනවා. ඔකට ගෙදර මේ ගේට් එක දාපු විද්‍යුත් උපකරණ අනිවාර්යෙන් ඇති. මට පුළුවන් ද කියන්නේ හිතලා කියන්නේ එක නම් බිඳුව ආදාන ඉන්පුට් එක ගෙනකම් එයාම අවුට්පුට් එක ඉන්පුට් එක ගෙනකම් අවුට්පුට් එක දෙන්න. ඉන්පුට් එක විසන්ධිච්ච වගේ අවුට්පුට් එක දෙනවා. ගෙදර මේ IC එක දාපු උපකරණ අනිවාර්යෙන් ඇති කී. hybrid light මොන ලයිට් එකද පුතේ? hybrid light ඒ කියන්නේ හයිබ්‍රිඩ් ලයිට් කියන්නේ current එක ගෙවම්පත් වෙන අන්න හරියටම හරි. ඒකේ තියෙන IC එක අනිවාර්යයෙන්ම පුතේ මෙන්න මේ not gate එක වෙන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රධාන විදුලි සැපයීමේ විදුලිය තියෙනකන් එයා බල්බ් එක පත්තු කරන්නේ නැහැ. අරක නෙමෙයි ඈ. මොකද්ද? කරන්ට් එක තියෙනකොට පත්තු වෙලා ඉඳලා කරන්ට් එක ගියන් පස්සේ පත්තු නොකර ඉන්න කතාව නෙමෙයි. ඒක බල්බ් එක දැවෙලා ඉඳලා කරන්ට් එක ගියපු ගමන් බල්බ් එක ඔන් වෙනවා. ඔය ගෙදර තියෙනවා මොනවා කරනද? ටෝච් කරන charge එක. මොකද්ද? ටෝච් කරන මොකද්ද? charger එක. මොකද්ද? ටෝච් කරන charge එක කියන්නේ මොකක්ද? charge කරන අන්න හරි. charge කරන ටෝච් එක. බලන්න charge කරන ටෝච් එක පුළුවන් නම් බල්බ් එක ඔන් කරලා, ඒ කියන්නේ ඒක LED මේ බල්බ් එක දාලා පිටියේ ප්ලග් එකට ගහලා
charge කරන්න පටන් ගන්න වරක off වෙනවා ටක් ගන්න. ඒ විදුලි සැපයීම තියෙන තාක්කල් එයා අකුලගෙන ඉන්නවා. ස්විච් එක off කරපු ගමන් විදුලිය විසන්ධි වෙච්ච ගමන් ටක් ගාලා බල්බ් එක පත් වෙනවා. ඒ එහෙම බල්බ් තියෙනවානේ. එහෙමවා තියෙනවා. ඔය තව ජෙනරේටර්ස් දැකලා තියෙනවද? කරන්ට් එක ගියපු ගමන් ඔටෝ ඔන් වෙන ජෙනරේටර් ගෙනි තියෙනව නේද? ඒ ජෙනරේටර් වල තියෙන පුතේ මෙන්න මේ IC. දැන් ප්‍රධාන විදුලි සැපයීම ඊට විදුලි සැපයීම ආපහු කරන්ට් එක ආපු ගමන් යා මොකද කරන්නේ? ජෙනරේටර් එක ඔෆ් ඔටෝ ඔෆ් වෙනවා. ඔටෝ ඔෆ් වෙලා අරකට මාරු වෙනවා. බලන්න මේ IC එක නෙමෙයි තියෙන්නේ කියලා. මේක තියෙන්නේ. ඔන්න පුතේ not කියන ద్వාරේ. දැන් not එකේ ආදානයක් නැතුව කොහොමද ප්‍රතිදානයක් තියෙන්නේ කියන එකට හේතුව අපි දැන් ඉගෙන ගත්තා. මේකේ මේකේ ට්‍රාන්සිස්ටරයක් පාවිච්චි කරලා පුතේ මේකේ මේ ගේට් එක ඇතුලේ විදුලිය තාව යම් තාක් කාලයක් යා ගබඩා කරගෙන ඉන්නවා. එහෙනම් ඒ ගබඩා කරගෙන ඉඳලා ජෙනරේටර් එක ගබඩා කරලා මෝටරේට දෙනවා මොකද්ද? කරන්ට් එක. මෙතන ප්‍රධාන විදුලි සැපයීම විසන්ධි වෙච්ච ගමන් ජෙනරේටරේ මෝටරේට මෙතනින් ටක් ගාලා විදුලියක් සපයනවා. ඒතර මෝටරේ ක්‍රියාත්මක කරනවා. ජෙනරේටරේ ඔන් වෙනවා. මාළුක වැඩක් නෙවෙයි. හරි මෙයාගේ ඇනලොග් සර්කිට් එක සරල පරිපථයක් වෙන්න මේ විදිහට අඳිමු. මෙන්න මේ විදිය ස්වරූපයක් ඉන්නේ. මෙතන බල්බ් එක මෙතන තියෙන මෙතන ස්විච් එක අපි A කියලා කියනවා. මේකේ වෙන්නේ ධාරාව මෙතන ස්විච් එක ඕෆ් කරලා තියෙනකන් ධාරාව මෙන්න මෙතනින් මේ වක්‍රය යනවා. මේක මෙහෙන් යනවා කියන බල්බ් එක දැල්ලෙනවා. මේක ස්විච් එක දැම්ම ගමන් ධාරාව මෙතන ප්‍රතිරෝධයක් තියෙන හින්දා ධාරාව මෙන්න මේ පැත්තෙන් ගමන් කරලා උඩට විදුලිය යන්නේ නැහැ. එතකොට බල්බ් එක ඕෆ් වෙනවා. මේක බල්බ් එක ඕෆ් වෙනවා. මේක ස්විච් එක දැම්ම ගමන්. හරි මෙන්න මේ වගේ හැඩයක් තමයි එන්නේ. මෙන්න මේ සරල පරිපථය ඇඳ ගන්න not ద్వාරය ගාව ගිහිල්ලා අවස්ථා දෙකක් සම්පූර්ණ කරගන්න. The input to the NOT gate A is inverted. ඒක අනිත් පැත්ත හරවනවා. The binary input state of 0 gives as output of 1 and the binary input state of 1 gives on output of 0. මේක පෙන්නන විදිය පෙන්නලා තියෙනවා not A කියන එක. මෙන්න මේක තියෙනවා extra power source එකක් තියෙනවා. මේ තියෙන්නේ transistor එකක් මේකේ තියෙනවා. මේ බලන්න. For example, we will build a NOT gate from a transistor IC එක not IC එක හදනකොට මේක ඇතුළට පේනවා ෂෙයා වුණා නෑ නේද? නෑ සර්. නෑ සර්. නෑ සර්. චල්ලා ෂෙයා වෙන්නේ නැතුවනේ කිව්වේ. right මේ තියෙන්නේ not එක the input to the not gate is gate A is inverted අනිත් පැත්ත හරවනවා ප්‍රතිවිරුද්ධ එක the binary input state of 0 gives on output of 1 and the binary input state of 1 0 එක බිංදුව එක වෙනවා කියන එක right මේ තියෙන්නේ not gate එක සකස් කරන විදිය මේ තියෙන්නේ example. For example, we will build a NOT gate from a transistor. Transistor මගින් මේකද transistor එකක් ඇතුළත් කරනවා extra power source එක. කියන්නේ ඒක අමතර විදුලිය ගබඩා කරන බැටරියට සමාන එකක් තමයි transistor වල යම් තාක් කාලයක් විද්‍යුතිය රඳවා තබා ගන්න පුළුවන්. හරි? Input NOT gate right output එක ඔන්න ඔය විදිහට. මේ තියෙන්නේ. කරා බිංදුව නම් එක. එක වුණොත් මේකේ output එක බිංදුව වලට වත් වෙනවා. right සරල පරිපථයේදී පරිපථය දැනගන්න. සර් මේකේ output එක දාන
සංකේත ටික පේන්නේ නැහැ. මොකේද පුතේ පේන්නේ නැත්තේ? ඔනිජ මොකේද? ඔනිජ කවුද මේ? ප්‍රවීන් මොකේද පේන්නේ නැත්තේ අවුට්පුට් එක? පේනවා සර් ඔක්කොගෙම. පේනවනේ. හරි එහෙනම් not gate එක ඇඳ ගන්න මෙන්න මේ විදියට. දැන් ප්‍රධාන සරල පරිපතය E කියලා දාගන්න. හරි gate තුනක් අපි දැන් මේක අපි මේ වෙනකොට කරා. තර්කන ආය අමතක වෙන්න බෑ. මතක් මේ අමතක වෙන්න බෑ. එතකොට දැන් AND එක කියලා ආදාන සියල්ලම කීයක් තිබ්බද ඒ සියල්ලගේම ආදානයක් තියෙන අවුට්පුට් එක වෙන්න. එතකොට OR එක කියලා කියන්නේ මොකද්ද? එක ආදානයක් හරි එක වෙනම අවුට්පුට් එක එකයි. ආදාන සියල්ලම බිඳුව නම් තමයි අවුට්පුට් එක බිඳුව වගේ not එක කියලා කියන්නේ ආදානයක් තිබුණොත් ප්‍රතිදානයක් නෑ ආදානයක් නොතිබුණොත් ප්‍රතිදානයක් තියෙනවා. එහෙම වෙන විදිහ අපි ඉගෙන ගන්න. එක නම් බිඳුව බිඳුව නම් එක. එහෙම නේද? හරි නේද? හරි. ගේට් තුන පැහැදිලිද? හරි සරල පරිපත තුන දැනගත්තද? පේපර් එකට මේ සරල පරිපත එනවා. අඳුනා ගන්න ඕනේ. එතකොට මේක not gate එක මේක OR එක මේක AND එක. අහගන්නකෝ අපි මේ ඉගෙනගත්ත තර්කන ద్వාර තුනටම පොදුවේ කියනවා මොන ద్వාර කියලාද? අපි මේ ඉගෙනගත්ත AND ద్వාර මොන ద్వාරද? මූලික තාර්කික මූලික ద్వාර. අන්න හරි. මූලික තාර්කික ద్వාර. පැහැදිලිද? අපි භාවිතය කරන මේ අපි ඉගෙන ගන්න යන මේ logic gate හතෙන් පුතේ පළවෙනි මේ ඉගෙනගත්ත තුන මූලික ద్వාර බවටත් ඊට පස්සේ අපි ඉගෙන ගන්න හතර සංයුක්ත. එහෙම නේද? ඒ නැත්නම් සංයුක්ත ద్వාර කියලා අපි කියනවා. එහෙම නැත්නම් අපි කියනවා මේ අනෙකුත් ద్వාර කියලාත් අපිට කියන්න පුළුවන්. සංයුක්ත ద్వාර කියලා තමයි අපි කියන්නේ. පැහැදිලි? හරි. එහෙනම් මූලික ద్వාර තුන අපි ඉගෙන ගත්තා. තව එක ගේට් අපි සංයුක්ත ద్వාර එකක් ඉගෙනගෙන අපි ඉස්සරහට යනවා. ඊටු තුන අපි පස්සේ පාඩම මැදදී තමයි ඉගෙන ගන්න. පැහැදිලිද? දැන් තව එක ගේට් එකක් අපි උතන ඉගෙන ගන්නවා. මොකක්ද මේ ගේට් එක? මොකක්ද ඊළඟට තියෙන ගේට් එක? ඒක හැඩේ මෙන්න මේ විදියක් තියෙනවා. එයාගේ නම ඇත්තටම පුතේ exclusive OR කියලා අපි කියන්නේ. exclusive OR එක අපි කෙටියෙන් කියනවා XOR කියලා. exclusive OR එක අපි කෙටියෙන් හඳුන්වනවා XOR කියලා. සාමාන්‍යයෙන් අපි හඳුන්වන්නේ XOR gate එක කියලා. මේ නම් දෙකම ලියා ගන්න. මෙයාගේ හැඩය වෙන්න මේ විදිය OR එකට සමානයි බොහෝ දුරට මේ exclusive OR කියන gate එක. එනම් ඉස්සරහින් කෑල්ලක් කියනවා. OR එකට සමානයි අමතර කෑල්ලක් කියනවා. මෙයා A මෙයා B right මෙන්න මේ විදියට මේ බලා ගන්න පුතේ මෙයාගේ AB මෙයාගේ ප්‍රතිදානය අපි ලිඛිතව පෙන්නන්නේ A ධන ලකුණ රවුන්ඩ් කරලා B ධන රවුන්ඩ් කරලා. හරි මේ බලන්න exclusive OR හේවත් XOR gate එක මෙන්න මේ විදිය AB right මේ බලන්න A ධන B. හරි ඒ ධන රවුන්ඩ් කරමු B එයා සංකේතානුසාරයෙන් මේ විදියට පෙන්නනකොට පරිපතයක බූලියානු සමීකරණයක බූලියානු ප්‍රකාශනයක මේ අපි අඳුරගන්නේ විචල්්‍ය දෙක අතර මැද ධන ලකුණු රවුන්ඩ් කරලා දෙනවා. මොකක්ද මේ ගේට් එක? XOR කියන ගේට් එක. පැහැදිලිද? අපි මෙයාගේ සත්‍යතාවක් වලට යම් පුතේ AB කියලා. මේ බලන්න AB right බිඳුවයි බිඳුවයි 1 1 බිඳුවයි 1 බිඳුවයි right මෙයාගේ අවුට්පුට් එක අපි වෙන්නනවා A ධන රවුන්ඩ් කරමු B කියලා XOR B right මෙයාගේ අපි කියනවා මෙන්න මෙහෙම කතාවක්. ආදාන සියල්ලම සමාන ආදාන සමාන නම් මෙයාගේ ප්‍රතිදානයක් නැහැ. ආදාන සමාන අවස්ථාව A බිඳුවයි B බිඳුවයි ඒත් එකයි බීත් එකයි. එන ආදාන අසමාන නම් මෙයාගේ ප්‍රතිදානයක් තියෙනවා. අපි සාමාන්‍ය උඩින් ওই කතාව කියනවා. මොකද්ද අපි කියන්නේ ආදාන මොකද්ද? සර් ඒකයි B එකයි මැද තියෙන්නේ මොකක්ද? ධන රවුන්ඩ් කරනවා. ධන ලකුණ රවුන්ඩ් කරපු. ඒකනේ අඳුරගන්න. සංකේතය. මේ බලන්න බිඳුවයි බිඳුවේ අවස්ථාව බිඳුවයි බිඳුවයි 1යි අවස්ථාව 1 1යි බිඳුවේ අවස්ථාව 1 1යි 1යි අවස්ථාව බිඳුව. පැහැදිලිද?
තේරුණාද? ඔව් සර්. හරි. ඔව් සර්. අහගන්නකො අපි මෙතන අපි තාම රයිට් මේක අපි හරි මේ බලන්න හරි. දැන් මේ IC එක දාපු උපකරණ ස්විච් එකක් gedara තියෙන්න පුළුවන්. පුළුවන්ද කියන්නේ? ඒ කියන්නේ ආදාන දෙකම සමාන නම් ප්‍රතිදානයක් නැහැ කියන කතාව අපි එහෙම කියමු. හැබැයි වළංගු නැහැ තමන් අන්තිමට කියන ඈ. ආදාන දෙකකට අපි එහෙම හිතමු. ඉන්පුට් සමාන නම් අවුට්පුට් එක නැහැ කියලා ගමු. හරි? රයිට්. බිඳුවයි බිඳුවයි අවස්ථාව බිඳුවයි 1යි අවස්ථාව න රයිට් සමාන. ඔව්. මේ ස්විච් එක මේ IC එක දාපු උපකරණ ගෙදර ඇති. කියන්නකො බලන්න. 2way lights. මොකද උදේ? 2way lights. අන්න හරියටම හරි. කවුද ප්‍රවීන්ද ඔය කියන්නේ? ඔව් සර්. කවුද කියපු කෙනාගේ නම පුතේ? ප්‍රවීන්. right. හරි ප්‍රවීන්. හරියටම හරි. ප්‍රවීන්ලා අපිත් එක්ක පොඩි කාලේ එළඹ ගත්තේ ඒකට දන්නවා ඒ ගැන හොඳ. හිතන්න මෙන්න පඩි පෙළක් තියෙනවා ගෙදර. සාමාන්‍යයෙන් ගෙදර පඩි පෙළේ මාස්ටර් බෙඩ්රූම් වලත් මේ එක තියෙනවා. ගෙදර පඩි පෙළේ මැද කරුවල හිට බල්බ් එකක් දාලා තියෙනවා. මේ බල්බ් එක දැල්වන්න උඩිමුත් ස්විච් එකක් තියෙනවා පුතේ. යටිමුත් ස්විච් එකක් තියෙනවා. දැන් මේ පඩි පෙළ තරණය කරන්න ඉන්න පුද්ගලයා මේ උඩ මේ අතරමැද කරුවල හින්දා දැන් මේ වෙලාවේ උඩ ස්විච් එකත් අපි හිතමු ඕෆ් කරලා තියෙන්නේ කියලා මේකත් ඕෆ් කරලා තියෙන්නේ මේ බල්බ් එක ක්‍රියාත්මක කරන්න ස්විච් දෙකක් තියෙනවා උඩ ස්විච් එකෙන් බල්බ් එක දාන්න පුළුවන් දෙකම ඕෆ් ඒතකොට බල්බ් එක පත් වෙනවද නැහැ මෙයා මේ පරිපෙර නගින්න කරුවලේදී මේ බල්බ් එක දාගන්නේ මොනවා කරලාද මේක මොනවා කරලාද මේක ඔන් කරනවා නේද යා ඒක ඔන් කරන්න ඕන එතකොට උඩ ඕෆ් යට ඔන් මේ ඔන් ඕෆ් අවස්ථාව බල්බ් එක දැල්ලේනවා මේ ඕෆ් ඕෆ් බල්බ් එක දැල්ලුන්නේ නැහැ මෙයා උඩට ගිහිල්ලා මේ පරිපෙර ධාරණය කරලා මෙයා මේ බල්බ් එක නැවත ඕෆ් කරන්නේ මේක ඔන් කරනවා එහෙනම් ඔන්න අවස්ථාවල බල්බ් එක මොකද වෙන්නේ බල්බ් එක දැල්ලෙන්නේ නැහැ දැන් ඕෆ් ඕෆ් සහ ඔන්න අවස්ථාවල 1 1 සහ 0 0 අවස්ථාවේදී මේ බල්බ් එක දැල්ලෙනවද දැල්ලෙනවද බල්බ් එක නැහැ 2way switch එකේ bathroom වල තියෙනවා master bedroom වල තියෙනවා ගෙදර එළිය තියෙනවා එළියෙන් එනකොට ඇතුලේ switch එක සාලේ switch එක දාන්න පුළුවන් වුණේ ඒ සාලේ තියෙන switch එක සාලෙත් එකක් තියෙනවා දාන්න 2way switch අනිවාර්යෙන් මෙන්න මේ XOR කියන IC එක දාලා තමයි නිර්මාණය කරලා තියෙන්නේ පැහැදිලිද ළමයි පොඩි ෂෝට් නෝට් එක දාගන්න මේවා පොඩ්ඩේ තැන් තැන් වල ඔය ටික උත්තරේ අවශ්‍ය විදිහට ෂෝට් නෝට් එක වාගේ කැමති එක දාගන්න පැහැදිලිද ඒ ටික ඔක්කොම හරිද පැහැදිලිද හරි කො හරිද ඔක්කොම නුවන් හරිද නුවන් කුමාර හරිද අදීෂ හරිද හරි පබසර හරිද? හරි හිරණ්‍ය හරි නේද කවින්දු දෙව්මි හරිද දෙව්මි සඳලි මෙතුනි හරිද මෙතුනි හරි සර්. රජිදු ගයත්මි හරිද හරි සර්. ශනිත් හරිනේ ආදිත්‍ය හරි නේද හරි සර්. හරි සහන් හරිනේ සිතුමිනි හරිනේ සහන්ස හරිනේ හරි රයිට් හොඳයි එහෙනම් ඔන්න තර්කර ద్వාර කීයක් අපි ඉගෙන ගත්තද හතරක් ඉගෙන ගත්තා හරි දැන් මෙතනම අපි තව වැඩක් කරනවා කව පේජ් එකට ගියත් කමන්නේ ඔතන ගියත් කමන්නේ හරි ආදාන පිළ මේ XOR ගේට් එක මේ XOR ගේට් එක අපි ඉගෙන ගත්තේ පුතේ ආදාන සමාන ප්‍රතිදානයක් තියනවා කියන කතාව තමයි අපි හිතුව මේක මේ ස්විච් එක කරන්න තව ස්විච් එකක් එනවා දැන් මේක මේ ස්විච් එක
three way switch එකක් ආවොත් මොකද වෙන්නේ? three way switch එකක් ආවොත් three way switch එකක් ආවොත් එහෙම මේක වෙනස් වෙනවා. ඒ කියන්නේ ආදාන තුනේ XOR gate එකේ සත්‍යතාව වගුව අපි වෙනම පැත්තක නිර්මාණය කරනවා. අපි ඒක අවබෝධ කරගන්න ඉතා වැදගත් වෙයි. මම ඒක මෙතනම ඔක කරන්න right මේ B A XOR B එන ආදාන තුනේ සත්‍යතාව වගුව මෙන්න මේ බිංදු 4යි 1 ඒවා 4යි බිංදු 2යි ABC එනවා ABC එනවා ABC එනවා හරි මේ බලන්න පුතේ බිංදු 2යි 1 2යි බිංදු 2යි 1 2 C එක බිංදුවයි 1යි බිංදුවයි 1යි බිංදුවයි 1යි බිංදුවයි 1 එහෙනම් A XOR B XOR C මේ බලන්න ආදාන තුන වෙනකොට මේ 3 way switch එකක් වුණාම මේ බල්බ් එක ක්‍රියාත්මක කරන ස්විච් තුනක් තියෙනකොට පුතේ මෙන්න මෙහෙම මේ පැත්තක හරි ගමනේ මේ සත්‍යතාවක් දාගන්න මේක අතර අපි ඔතනම කතා කරමු මේක අපි කියමු අර ආදාන සමාන නම් ප්‍රතිදානයක් තිබ්බේ නැහැ කියලානේ. එහෙනම් අපි දැන් මේ බලන්නකෝ. එහෙම මේක ගැලපෙන්නේ. එහෙම වුණොත් මේක එන්නේ බිංදුවයි මේ ආදාන සමාන නම් මෙන්න මෙහෙම වෙනවා මෙහෙම වෙනවා. මෙහෙම වෙනවා මෙහෙම වෙනවා මෙහෙම වෙනවා මෙහෙම වෙනවා. right. ඔන්න දැන් sorry මේ එක එන්නේ. හරි මෙහෙම එන්නේ මේ. 1 1 1 1 1 1 බිංදුවෙන්. ඒ කතාව වැරදි මේක. මේක තේරුම් ගන්න හොඳම ක්‍රමය. හොඳට දැන් අහගන්න දැන්. මේක තේරුම් ගන්න. මේ බලාගන්න මේ XOR gate එකේ ක්‍රියාකාරීත්වය ගන්න. අහගන්නකෝ. මෙන්න මේ ආදාන ඒවා. ආදාන සියල්ලම බිංදුව හෝ මේ කීවා ඉරට්ටි අගයක් වෙනවා. ආදාන සියල්ලම මොකද්ද? බිංදුව හෝ මේ එකේවා ඉරට්ටි ගන්න. කියන්නේ එකේ කීයද? 1 1යි 2 2යි 2 4යිද කියලා. මේ එකේවා ඉරට්ටි ගානක් වෙනවා නම් ප්‍රතිදානයක් නැහැ. දැන් එකේව ඔත්තේ ගානක් කියලා නම් ප්‍රතිදානයක් තියෙනවා. තේරුණානේ? එහෙනම් ආදාන සියල්ලම බිංදුව නම් හරි. එන හරි. දැන් එකේව ඉරට්ටේ ගානක් ඉන්නේ කොහෙද කියලා බලන්න. බිංදුවයි එකේව එකයි තියෙන්නේ. මෙතන බිංදුවයි එකයි බිංදුවයි. බිංදුව එකේව කීයක් තියෙනවද මෙතන? දෙකක්. එහෙනම් මෙතන අවුට්පුට් එකක් නැහැ. මෙතන එකයි බිංදුවයි බිංදුවයි. මෙතන තියෙනවා මෙතන තියෙනවා. මෙතන එකයි බිංදුවයි බිංදුවයි. තියෙනවද අවුට්පුට් එක? ඔව් අනිවාර්යෙන් තියෙනවා. එක මෙතන 1.1 නෑ. නෑ. එකේව දෙකක් තියෙනවා. මෙතන නෑ. නෑ. මෙතන තියෙනවා. 1 එකේව තුනක් ඉඳලා මෙතන තියෙනවා. ඔන්න හරියටම පුතේ XOR gate එක අපි අඳුරගන්න විදිය. කොහොමද අඳුරගන්නේ? අර මම ඉස්සෙල්ලා කියපු කතාව ආධාර දෙකකට විතරයි බලන්නේ. ඉස්සෙල්ලා කිව්වේ ආධාර සමාන ප්‍රතිදානයක් නැහැ කියලා කිව්වේ. දැන් මෙතන ආධාර සමාන වෙලා ප්‍රතිදාන දැන් තියෙනවනේ. මේ එන XOR gate එක අඳුර ගන්න හොඳම එක අපි 3 way switch එකට ගිහින් බලපුවාම තමයි හරියට තේරෙන්නේ. ආදාන සියල්ලම බිංදුවක් හෝ සියලුම ආදාන වල අගයන් බිංදුව හෝ මේ එකේ අගයන් ඉරට්ටේ අගයන් ඉරට්ටේ ගානක් තියෙනවා. ආදාන වල සියලුම අගයන් බිංදුව හෝ එකේ අවස්ථාවල ඉරට්ටේ අගයක් තියෙනවා. ඒ කියන්නේ 2 4 සත්‍යතාවක ආදාන 4ක. ඒක ආදාන 8ක. අන්න එහෙම. ඉරට්ටේ අගයක් තියෙනවා නම් ප්‍රතිදානයක් නැහැ. එහෙනම් ආදාන සියල්ලම ඔත්තේ අගයක් එනවා නම් ඒ කියන්නේ 1ක් 3ක් 5ක් වගේ එනවා නම් ප්‍රතිදානය අනිවාර්යෙන් මොකද්ද? 1 කියලා. පැහැදිලිද? මේකත් පැත්තක දාගන්න. ආදාන තුනේ XOR ద్వාරය කියලා ටියුට් එකේ දාලා කවර් පේජ් එකේ තමයි මොකද දාන්න කියන්නේ. හරි. ඔකදී ඔතනම දැන් නෝට් එක වෙනම ලියා ගන්න නම් ඔතනම දාගන්න. ඒක වැදගත් වෙයි. හරි. කෙටි ප්‍රශ්නයක් එන්න පුළුවන්. දැන් ඒකත් වැදගත්.
ආදාළ අගයන් අඩු කරලා කියලා කියන්නේ පුතේ. මට තේරෙන්නේ නැහැ ඔය කියන දේ. ආදාළ අගයන් අඩු කරලා ප්‍රතිදානය ගන්න පුළුවන්ද කියලා කියන්නේ. මයික් එක ඔන් කරලා කියන්න. ආදාළ අගයන් අඩු කර පැහැදිලි දාලා දෙන්න. සර් බිඳුවක් බිඳුවයි කියලා ගන්න බැයි. ඒ කොහොමද මෙහෙමද? බිඳු බිඳුවක් කියන්නේ මෙහෙමද? ඒකත් එනවනේ. මෙතන එකෙන් එකක් 1යි බිඳුවේ ඊට එකෙන් එකක් බිඳුවයි ඒන බිඳුවේ එකක් 1යි. එහෙම ගන්නත් පුළුවන්. ඔව් අලුත් ක්‍රමයක්. කවුද කිව්වේ ආදිත්‍යද? කවුද කිව්වේ ඒක? සිතමිනිය සර්. කවුද? සිතමිනිය සර්. සිතුමිලි very good. ඔව් පුතේ. ඒකත් හරි ඉතින්නේ. ඒ කියන්නේ බිඳුවෙන් බිඳුවක් බිඳුව එකක් වෙනවානේ. බිඳුවෙන් එකක් එකයි. ඒ කියන්නේ මේ පැත්තේ එකක් ගේනවා කියනවා. ඔය එහෙම ගන්න පුළුවන්. ඒකත් හරි ක්‍රමේ. මේව ආදානයන් වල අගයන් සියල්ලම බිඳුව හෝ ආදානයන් වල ඇති එකේ ගාන ඉරට්ටේ එකක් වෙනවනේ. ඉරට්ටේ ගානක් වෙනවා. එකේවා දෙකක්. එකේවා හතරම තියෙන. ඒවත් එකේවා ඔත්තේ නෝ නැත්නම් ක්‍රීම් අනිත් ක්‍රම දෙයකට එකේවා ඔත්තේ නම් එකේවා සියල්ලම එකේවා ආදානයන් එකේවා වල එකේවා ඔත්තේ ප්‍රමාණයක් තියෙනවා නම් අවුට්පුට් එක එකයි. එහෙනම් ඊගාවේ ඔක්කොම බිඳුවනේ. පුරවගෙන යන්න. එහෙනම් මතක තියාගන්න. හරි නේද? හරි පුතේ මේ වෙනකොට අපි එනං එඩිට් කරා. මේ වෙනකොට අපි ගේට් ලොජික් ගේට් 4ක් ඉගෙන ගත්තා. මූලික ద్వාර 3යි සංයුක්ත ద్వාර 1යි. හරි ඊළඟ දවසේ වෙනකොට ඔය කට්ටිය ඔය ලොජික් ගේට් හොඳට නිරීක්ෂණය කරලා ඉඳගන්න. අපි තනි කර ගණන් හදන්න යන්නේ. පරිපද අඳිනවා පරිපද නිර්මාණය කරන්න අපි පටන් ගන්නවා ඊළඟ දවසේ ඉඳන්. මූලික දැනුම දුන්න දැන් අනාවදලා පොඩ්ඩක් බලන්න. ඉතුරු ගේට් තුන අපි 4ක් කරලා තව 3ක් තියෙනවා. ඒක මැදදී කරන්නේ අපි NAND ගේට් එකයි NOR එකයි XNOR එකයි. එහෙනම් අපි ওই ගේට් එකෙන් ගණන් ටිකක් හදලා පරිපද ටික ඇඳලා තමයි අපි එතෙන්ට යන්නේ. හරි එහෙනම් අපි ඊළඟ දවසේ ප්‍රකාශන අපි ගණන් විභාගයෙන් එන්න පුළුවන් ක්‍රම ටික ගැන ඉගෙනගෙන දැනගෙන ඊට පස්සේ අපි ගණන් වලට යනවා. පරිපත ඇඳලා සත්‍යතාව අගු නිර්මාණය කිරීමේ අවස්ථාවට යනවා. ටියුට් එක print out එකක් ගන්න බලමු එහෙම වුණොත්. එහෙම නැත්නම් ඔබ තියන්නම් 21 ඇරියොත් ඔබ තියාගන්න පුළුවන් වෙයි. හරි එහෙනම් සියලු දෙනාටම සුබ රාත්‍රියක් වේවා. ආයුබෝවන් සියලු දෙනාටම. ආයුබෝවන් සර්. I won't say. Sir. Thank you, sir.